ආයුබෝවන් ළමයි. ඉතින් අද මේ පටන් ගන්න යන්නේ ඔයාලගේ HRM පාඨමාලාවේ අපි කතා කරපු field to class කියන වැඩසටහනේ දෙවෙනි වැඩසටහන. ඉතින් මේක අපි ගේ ඉරිදා පවත්වන්න දුන්නත් අපේ දේශකතුමාට සිදු සම්බන්ධතා ගැටලුවක් හින්දා අපිට මේක එදා පවත්වන්න බැරි වුණා. ඒ හින්දා අද අපි මේ දේශනය දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ක්ලාස් එකේදී අපි කියලා දෙන්නේ කොහොමද ආයතනයක HRM practices වෙන්නේ කියලා ඔයාගේ දෙවෙනි assignment එක කරන්න මේක උදව්වක් වේවි. ඉතින් මම ආරාධනා කරනවා ශාකි සර්ට මේ පාඩම අද මෙතන ඉඳන් ඉස්සරහට කරගෙන යන්න කියලා. ඔයගොල්ලන්ට මාව ඇහෙන්නද? ඔව් ශාකි අපිට ඇහෙනවා. හරි. දැන් මම ස්ක්‍රීන් ෂෙයා එක කරන්න. ඔව්. මේ සිග්නල් නැති දරුවන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. අපි මේ සාමාන්‍ය ක්ලාස් එක වගේ මේකේ වීඩියෝ එක ඔයාලට ලබා දෙනවා. හරි. එහෙනම් අපි හැමෝම ශාකි සර්ව ආදරෙන් පිළිගමු. ශාකි ස්ලයිඩ් ෂෝ වලට ගියා නම් හරි නේද? පේන්නේ පේනවද? පේනවා. ස්ලයිඩ් ෂෝ. රයිට්. දැන් හරි. පේනව නේද? ඔව් දැන් පේනවා අපිට. හරි විනාඩිය. ස්ලයිඩ් මූව් එකත් පේනවා. හරි ඕකේ. මට විනාඩියක් දෙනවද? හරි. හරිනේ. හරි. අපිට ඉස්සරහට යන්න පුළුවන්. හරි. මාව පේනවද ඔයගොල්ලන්ට නෑ නේද? අපිට ඔයා පේනවා. හරි. පේනවනේ. මට රංගස කිව්වා මේ ලෙක්චර් එක කරන්න කියලා. ඒ කියන්නේ ඇත්තටම දැන් ඕගොල්ලන්ට ෆීල්ඩ් විසිට් එකක් වෙනුවට නේ රංග මේක කරන්නේ අපි. ඔව් ශාක්‍ය දැන් මෙතන ඉන්න බහුතරයක් අයට ෆීල්ඩ් එකට ගිහිල්ලා යාළුවගේ දැන් අපි මෙයාලට අසයින්මන්ට් එකක් දීලා තියෙනවා. එකක් තියරි බේස් එකක් අනිත් එක ප්‍රැක්ටිකල් බේස් එකක්. දැන් මේ ප්‍රැක්ටිකල් බේස් එකේදී මෙතන ගොඩක් අය ඉන්නවා ෆීල්ඩ් එකට යන්න අපහසුතාව තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ වැඩසටහන කරන්න යද යාළුවට මේ ප්‍රැක්ටිකල් HR එකදී මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි. මම ඇත්තටම ඒ නිසා මම බලාපොරොත්තු වුණේ ගොඩක් වෙලාවට දැන් ඕගොල්ලන්ගේ තියරි පාර්ට් එක කවර් වෙලා ඇතිනේ සර්ලගෙන්. මම ඒ නිසා බලාපොරොත්තු වුණේ කොහොමද ඇත්තටම HR එකක් ඇතුලේ මේ දේවල් වෙන්නේ කියලා. සමහර මම ගොඩාක් ලොකුවට ඩීටේල් වයිස් ප්‍රසන්ටේෂන් එකක් එහෙම දැම්මේ නැහැ. මම සාමාන්‍යයෙන් පින්තූර එක එහෙම තමයි දැම්මේ. ඒකට ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. සහ ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න අහලා ඒවා දේවල් දැනගන්න අපි සාකච්ඡා විදිහට ඒ වගේ මේක කරගෙන යන්න. එතකොට මම හිතනවා ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි කියලා. අපි නිකම්ම මේක ලෙක්චර් එකක් වගේ කරනවට වඩා. එහෙම නේද? ඔව් ඒක ළමයි අද දැන් මේ කෝස් මේ වීඩියෝ එකේදී ඔයාලට පුළුවන් ඔයාලට ගැටලුවක් තියෙන ඒවා chat box එකට දාන්න. මම මෙතන ඉන්නවා ඒක බලන්නද. ඒ වගේම ඔයාට ගැටලුවක් තියෙනවා නම් ඒක කතා කරන්න අහලා දැනගන්න දෙයක් තියෙනවා නම් raise hand කරන්න. raise hand කරාම raise hand කරන එක්කෙනාට මම අවස්ථාව දෙනවා mic on කරලා කතා කරන්න. හරි අපි ඉස්සරහට යමු. හරි. මේකේ මම සමහර තැන්වල දාලා තියෙනවා දැන් අපි යම්කිසි process එකක් HR එකේ කරන process එකක් ඒ වගේ මේ tactics ඒවා දාලා තිනවා. නමුත් එහෙම දාද්දි මම හුඟක් වෙලාවට දාලා තිනවා ඇයි අපි එතෙන්ට ආවේ කියන දේත් දාලා තිනවා. ඇයි අපි මේ දේ කරන්නේ කියන දේ. මම හිතනවා ඒකත් ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා. මොකද ඉස්සරහට කරගෙන යද්දි තේරෙයි කොහොමද ඒක flow එක මම දාලා තියෙන්නේ කියලා.
මම සරලව කියන්නම් මම වැඩ කරන්නේ මොන වගේ ආයතනයකද මොන වගේ වර්ක් ෆෝස් එකක් එක්කද වැඩ කරන්නේ කියලා. එතකොට ඕගොල්ලන්ට තේරෙයි දැන් ඕගොල්ලෝ දැන් ආයතනයක් ඇත්තටම දැන් ආයතනයක් ඇතුළට යන්නේ නැතුවනේ ඕගොල්ලෝ ආයතනයක මේ ආයතනයේ වෙන ප්‍රොසෙස් එක ගැන අහන්නේ මගෙන්. ඒ නිසා ඕගොල්ලන්ට පොඩි හිතින් මවා ගන්න වෙනවා අයිඩියා එකක් මොන වගේ ආයතනයක්ද කියලා මේක. ඒ නිසා මම කියන්නම් මොන වගේ ආයතනයක්ද කියලා. මම ඇත්තටම වැඩ කරන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාවේ සේවකයෝ ඉන්නවා 3500ක් විතර. විවිධ ඩිපාර්ට්මන්ට්ස් 10ක් විතර තියෙනවා. ඒ කියන්නේ අපි කරන්නේ ඇත්තටම කාන්තා සමීපතම ඇඟලුම්. මේ කියන්නේ යට ඇඳුම් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතා විශාල නිෂ්පාදන ධාරිතාවයක් තියෙන ආයතනයක්. ඒකට අපි ෆැබ්‍රික් නූල් ඒ වගේ දේවල් වල මම සරලව කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ෆැබ්‍රික් නූල් ඒ වගේ දේවල් ගෙනල්ලා ඇඳුම් නිෂ්පාදනය කරලා ඊට පස්සේ ඒක නැව්ගත කරන දක්වා ක්‍රියාවලිය තමයි මේ ආයතනය වෙන්නේ. එතකොට ඒ වගේ ආයතනයක හුඟක් අපි වැඩ කරන ගත්තොත් අපේ මෙහි ඉන්න වර්ක් ෆෝස් එක එම්ප්ලොයිස්ලා අපි බෙදලා තියෙනවා කොටස් දෙකකට. එකක් තමයි ඩිරෙක්ට් කාඩර් එක. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එකේ අපි ගත්තොත් එහෙම නිමි ඇඳුමක් නිෂ්පාදනය කරන්න ඩිරෙක්ට්ලි දායක වෙන කට්ටිය. ඇඳුමට වැලියු වැඩින් එකක් එකතු කරන කට්ටිය. අපි කියනවා ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක කියලා. තව ඉන්ඩිරෙක්ට් වර්ක් ෆෝස් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ තමන්ගේ අර කොට්ටාශයට ඒ කාර්ය කරගෙන යන්න සහයෝගය ලබා දෙන අනිත් ප්‍රොසෙසර්ස් ටික හැන්ඩල් කරන කට්ටිය. අපි ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක කියන උදාහරණයකට මම කියන්නම්. අපි ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක ගත්තොත් ඩිරෙක්ට් වර්ක් ෆෝස් එකේ ඉන්නවා සාමාන්‍යයෙන් 2500ක් විතර. එතකොට ඉතුරු 2600ක් වගේ ඉන්නවා. එතකොට 900ක් 800ක් 900ක් තමයි ඉන්ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක කියන එකේ ඉන්නේ. එතකොට අපි ගත්තොත් ඔය කියන ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක කරන්නේ ආයතනයේට රෙදි නූල් එහෙම වශයෙන් නමුද්‍රව්‍ය ආවහම ඒවා මහනවා ඒ ඔපරේෂන් කරලා ගාමන්ට් එක කියන්නේ ඇඳුම නිෂ්පාදනය කිරීමේ කාර්යය තමයි ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක. ඒ කියන්නේ ඒකෙදි ඕගොල්ලෝ දන්නවනේ අර අපි කියන්නේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියලා. ඒකෙදි අර ඇඳුමේ ස්වභාවය වෙනස් කරන කොටස තමයි මේ ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක. ඒකට සහයෝගය දක්වන අනිත් ඉන්ඩිරෙක්ට් වර්ක් ෆෝස් එක කියලා කියන්නේ අපි ගත්තොත් ඕකේ ඉන්න ස්ටෝර්ස් වල කට්ටිය, ලැබ් එකේ කට්ටිය. එතකොට අපි ගත්තොත් ඕකට ෆයිනෑන්ස් එකේ ඉන්නව නම් ඒගොල්ලෝ. එතකොට ඕකේ ඉන්නවනම් මැනේජ්මන්ට් එකේ කට්ටිය. එතකොට ඩිරෙක්ට්ලි ඒගොල්ලෝ ඇඳුම මහන්න යන්නේ නැහැ. ඇඳුමේ ෂේප් එකවත් ඇඳුම ඒ ක්‍රියාවලිය ඩිරෙක්ට්ලි දායක වෙන්නේ නැහැ. නමුත් අර කණ්ඩායමට සපෝට් කරන කණ්ඩායම තමයි කියන්නේ HR එක පවා කරන සපෝටින් සර්විස් එක. ඒකට ඔය විදිහට තමයි නැව්ගත කරන්න ෆිනිෂ් ගුඩ්ස් එකේ ගෙනියන කට්ටිය අපි ගත්තොත් එහෙම ට්‍රැවල් කරලා ඒ ඔක්කොම ට්‍රැවලර්ස්ලා ඒ සේරම ගත්තොත් ඔක්කොමයි තියෙන්නේ ඉන්ඩිරෙක්ට් වර්ක් ෆෝස් එකට. ඒ විදිහට තමයි යන්නේ. ඒතර අපි ගත්තොත් මේ ආයතනේ අපි සාමාන්‍යයෙන් ආයතනෙට බඳව ගන්න එක එක අධ්‍යාපනික ලෙවල්ස් වල කට්ටිය ඉන්නවා. එතකොට අපි ගත්තොත් උඟා O level සහ ඒ මට්ටමේ කට්ටියක් ඉන්නවා. වැඩි හරියක් ඉන්නේ එහෙම ලොකුම අධ්‍යාපන මට්ටමක් නැති කට්ටිය. නමුත් අපි ගත්තොත් එහෙම සුපර්වයිසරි ලෙවල් එකේ මැනේජ්මන්ට් ලෙවල් එකේ තමයි ඊට ඉහළ අධ්‍යාපන සුසුකම් තියෙන කට්ටිය ඉන්නේ. එතකොට එක එක විවිධ බෑග්ග්‍රවුන්ඩ් වලින් ඉන්නවා. බොහෝ වෙලාවට මේකේ කණ්ඩායම් සමාජික වෙන අපි කියන මැෂින් ඔපරේටර් කියලා කියන එක අපි දැන් භාවිතා කරන්නේ. අපි කියන්නේ කණ්ඩායම් සමාජිකාවන් කියලා. එතකොට අපි ඒගොල්ලෝ බොහෝ දුරට එහෙම කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම සාමාන්‍යයෙන් O level දැන් A level මේ මට්ටමේ කට්ටිය ඉන්න. එතකොට අපි මේ හැම වර්ක් ෆෝස් එකක්ම කවර් වෙන විදිහට තමයි ඩිසිෂන්ස් ගන්න ඕනේ. මම ඔයාලට ඒක ඉස්සරහදී කියන්නම් කොහොමද අපි ප්‍රොසෙස් එක කරේ කියලා. අපි ඔයාලට පේනවනේ ප්‍රසන්ටේෂන් එක. රංග මාව ඇහෙනවද ඔයගොල්ලන්ට? ඇහෙනවනම් කවුරු හරි ඇහෙනවනේ හරි.
ඔව් කියලා දාලා තියෙනවා. හරි. අපි ගත්තොත් අපි ආයතනයක මානව සම්පත් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපි කියනවානේ R2R කියලා. recruitment to retirement කියලා කියනවානේ. අපි අපේ ආයතනයේ මේක වෙන විදිහකට අර්ථකථනය කරලා තියෙනවා. අපි ප්‍රධාන කොටස් 4කින් අපි මේක ඩිෆයින් කරලා තියෙනවා. ඒ කියන්නේ අර්ථ දක්වලා තියෙනවා ප්‍රධාන කොටස් 4ක් විදිහට අපි මේක මැනේජ් කරලා තියෙනවා. කියන්නේ HR එකම කණ්ඩායම් කියන්නේ මේක මැනේජ් කිරීමේ පහසු විදිහට සෙපරේට් වෙනම අපි ගන්නොත් උපාය මාර්ග 4ක් විදිහට ස්ට්‍රැටජිස් කියලා කියන්නේ ස්ට්‍රැටජිස් 4ක් විදිහට තමයි කරගෙන යන්නේ. අපේ තියෙනවා ඇට්‍රැක්ට් ස්ට්‍රැටජි එකක්. ඇට්‍රැක්ට් ස්ට්‍රැටජි එකක් කියන්නේ අලුත් සමාජිකයෙක් මේ ආයතනයට ගැළපෙන සමාජිකයෙක් සේවකයෙක් බඳව ගැනීම සඳහා අපේ තියෙන උපාය මොකක්ද? අපි කරන දේවල් මොකද්ද? උපාය මාර්ගය මොකක්ද? ඊළඟ දේ තමයි ඩෙවලොප් කියන එක. ඒ කියන්නේ ඒ බඳවගත්ත සේවකයා කොහොමද අපි ඩෙවලොප් කරන්නේ? ඉන්න තැනින් එයාට ට්‍රේනින්ග්ස් දීලා වෙන්න පුළුවන්. එයාගේ කැරියර් ඩෙවලොප්මන්ට් එක වෙන්න පුළුවන්. එයාගේ පෞද්ගලික ජීවිතයේ දේවල් වෙන්නත් පුළුවන්. එතකොට ඩෙවලොප්මන්ට් එකේ ඉන්න තැනින් ඉහළ තැනට මොකද අපි හරි කෙනා බඳව ගත්තේ නැත්නම් එතනත් ප්‍රශ්නයක්. ඒ බඳව ගන්න කෙනා ඩෙවලොප් කරේ නැත්නම් ඒත් ප්‍රශ්නයක්. මොකද එතනත් අපිට අවශ්‍ය අවුට්පුට් එක එන්නේ නැහැ. ඒතකොට හරි කෙනා බඳව ගන්නත් ඕනේ. ඒ කෙනා ඩෙවලොප් කරන්නත් ඕනේ. බඳවගෙනත් ඉවර වෙලා ඩෙවලොප් කරගෙනත් ඉවර වුණාට වැඩක් නැහැ. එන්ගේජ් එකක් නැත්තම්. අපි ඊළඟට කියනවා එන්ගේජ්මන්ට් එක කියලා. ඔය මෙතන එන්ගේජ් කියලා කියන්නේ මෙයා ආයතනයේ දේවල් වලට සහභාගී වීම. කියන්නේ ආයතනයේ දියුණුවට වෙන්න පුළුවන්. කියන්නේ එම්ප්ලොයි එක්ක එන්ගේජ්මන්ට් එකකින් වැඩ කිරීම තමයි අපි මෙතන එන්ගේජ්මන්ට් කියලා කියන්නේ. ඊට පස්සේ එන්ගේජ් එකෙන් පස්සේ එනවා ඉන්ස්පයර්. එතකොට මේ කෙනෙකුට දෙන්න පුළුවන් දැන් ඉන්ස්පයර් කියන්නේ නිකන් අර අභිප්‍රේරණය වෙලා වගේ දෙයක්නේ. එතකොට එකක් තමයි අපි එන්ගේජ්මන්ට් එක. ඒ කියන්නේ සේවකයෝ සහ කළමනාකාරීත්වය අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තමයි එන්ගේජ්මන්ට් එක කියලා කියන්නේ. එතකොට ඇට්‍රැක්ට් කරනවා, බඳව ගන්නවා, ඩෙවලොප් කරනවා, ඒගොල්ලොත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. තා ඊළඟට ඉන්ස්පයර් වෙනවා. ඉන්ස්පයර් වෙනවා කියන්නේ අභිප්‍රේරණය වීමකින් වැඩ කරනවා කියන එක. අභිප්‍රේරණයක්ම නෙමෙයි ඉන්ස්පයර් කියන්නේ ඊට එහා ගිය දෙයක්. අපි කිව්වොත් එමේ එන්ගේජ්මන්ට් එකේදී අපි හැමෝම එකට වැඩ කරනවා, එන්ගේජ් වෙලා වැඩ කරනවා. හැබැයි ඉන්ස්පයර් කියන්නේ සේවකයාම අභිප්‍රේරණය වෙලා. එතකොට සේවකයාම අලුත් දේවල් හිතනවා. සේවකයාම ආයතනයේ දියුණුවට වෙන්න ඕනේ මොකද්ද කියලා හිතනවා. අන්න ඒ තත්ත්වයටපත් වෙලා. එතකොට මේ විදියට බඳවගෙන ඩෙවලොප් කරලා, ඒ කියන්නේ සංවර්ධනය කරලා, එන්ගේජ් කරලා සේවකයා ඉන්ස්පයර්ඩ් කරාම එතන තමයි සේවකයා තුළ ආයතනයේ රැඳීම තියෙන්නේ. ආයතනයක් සේවකයාටත් ආයතනය ගැන හොඳ වැටහීමක් හම්බෙන්නේ. දැන් අපි මේක ප්‍රොසෙස් එකක් විදියට කරනවා. ඇයි අපි මේ ප්‍රොසෙස් එකක් විදියට කරලා තියෙන්නේ කියලා මම ඔයාලට පොඩි දෙයක් අහන්නම්. දැන් සමහරු මම දැකලා තියෙන දෙයක් තමයි හුඟක් ආයතනවල මේ හුඟක් දේවල් එකපාරක් ඇවිල්ලා කරනවා. කවුරු හරි ට්‍රේනින් එකක් ඇවිල්ලා පිටින් කෙනෙක් ගෙන්නලා කරනවා. මොටිවේෂන් කරන්න ඕන නම් මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ඇවිල්ලා කරනවා. මොකක් හරි දෙයක් කරනවා. හැබැයි එක දවසයි දෙකයි ටිකයි. එතකොට මෙච්චර දේවල් කරලා ඇයි මිනිස්සු ආයතනයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න නැත්තේ? ඒ කියන්නේ ආයතනයට මිනිස්සුන්ට ආයතනේ දාලා යන්න හිතෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ හිතන විදිහට මොකද්ද මේකට හේතුව? ආයතන ගොඩාක් දේවල් කරනවා. ප්‍රෝග්‍රෑම්ස් වෙන්න පුළුවන්, වෙල්ෆෙයාර් ප්‍රෝග්‍රෑම්ස් වෙන්න පුළුවන්. මම දකින විදිහට ඔකට ප්‍රධාන හේතුව තමයි මම ඔයගොල්ලන්ට හොඳ උදාහරණයක් මේකට කියන්නම්. දැන් අපි හැමෝම කට්ටියට දෙමව්පියෝ ඉන්නවනේ. දැන් අපි හිතමුකෝ ආදර සම්බන්ධතාවයක දෙමව්පියෝ නේ. අපි හිතමු ආදර සම්බන්ධ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ඉස්සෙල්ලාම දැන් කෙනෙකුට අවස්ථාවක හිතෙනවනේ මෙයා මට ආදරෙයි කියලා.
කෙනෙක් එක්ක ජීවත් වෙද්දි තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්. ජීවත් වෙද්දි ඒක කොයි වෙලාවෙද අපිට හිතුනේ. ඒක එක්තරා අවස්ථාවක හිතච්ච දෙයක් නෙමෙයි. ඒක ගොඩක් කාලෙක ඉඳලා කරන ක්‍රියාකාරකම් එක්ක වෙච්ච දෙයක් තමයි. දැන් අපි හිතනොත් එහෙම කෙනෙක්ට හිතනවා මෙයා අපේ ආයතනයේ කෙනෙකුට හිතනවා මෙයා හොඳ මැනේජර් කෙනෙක්. මෙයා හොඳ නායකයෙක්. ඒක එකපාර හිතුණු දෙයක් නෙමෙයි. එකපාරක් ගෙනල්ලා ආයතනයේ සේවකයෝ ටිකට දේශනයක් දීපු පමණින් සේවකයන්ට හිතෙන්නේ නැහනේ. මෙයා හොඳ නායකයෙක් කියලා. පහුවෙනද හිතේ අපෝ ඔය දේශන දුන්නට මෙයා එහෙම හොඳ නායකයෙක් නෙමෙයි කියලා. ඒකට හේතුව ඒක එක තැනකදී ඇති වෙච්ච දෙයක් නෙමෙයි. පොඩි ක්‍රියාවලීන් ගොඩකින් ඇති වෙච්ච දෙයක්. සමහරට ඒ මැනේජර් good morning කියන එක වෙන්න පුළුවන්. සේවකයෙක් අහම කතා කරන එක වෙන්න පුළුවන්. නේ? උදේට hina වෙන එක වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ගොඩක්. හරියට ප්‍රශ්න විසඳන එක වෙන්න පුළුවන්. ගැටලු වලට උත්තර දෙන එක වෙන්න පුළුවන්. එතකොට මේක එක දවසක ඇති වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට ඒ වගේ අපි නිකම්ම ප්‍රෝග්‍රෑම්ස් විදිහට ආයතනයක මානව සම්පත් ක්‍රියාවලිය කරගෙන ගියොත් මම කිව්ව අර කිව්ව දේ තමයි වෙන්නේ. ඒවා ටික කාලෙකින් ඒ වගේ ප්‍රතිඵල නැහැ. හැබැයි මේක අපි ස්ට්‍රැටජි එකක් විදිහට ඩ්‍රයිව් කරොත්, උපක්‍රමයක් විදිහට ඩ්‍රයිව් කරොත් මේකේ ප්‍රතිඵල තියෙනවා. මොකද අපි ගත්තොත් එහෙම මානව සම්පත් කළමනාකරණයේදී ගන්න තීරණ අදට බලපන්නේ. උදාහරණයක් විදිහට නිෂ්පාදන ආයතනයක් නම් අපි හිතමු බේකරියක් කියලා. ඔය අද තීරණය කරනවා අද පාන්ගිරි 50යි මහන්නේ මේ හදන්නේ කියලා හෙට තීරණය කරනවා ඒකේ මොකක් හරි ක්වොලිටි එක වැඩි කරනවා හරි අඩු. ඒතකොට ඒක ප්‍රොඩක්ට් එකට බලපානවා. අද තීරණයකට හෙට ඉඳලා තව ටිකක් ලොකුවට පාන්ගිරි හදනවා කියලා. ඒතකොට පාන්ගිරියේ බර වැඩි වෙනවා. හෙට ඉඳලා ඊට වඩා 125කින් දැන් පාන්ගිරි 100ක් හදනවා නම් 150ක් හදනවා විතර පාන්ගිරි ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි එහෙම ෂණික උත්තරයක් හම්බෙන්නේ නැහැ HR එකට. හිතන්න ඔයා එම්ප්ලොයිස්ලගේ මොටිවේෂන් එක වැඩි වෙන ප්‍රෝග්‍රෑම් එකක් කරා. එම්ප්ලොයිස්ලට ආයතනය ගැන ආදරයක් දෙන. ඒක මේ දවසින් හෙටින් ආයි එකපාරම ආදරයක් ඇති වෙලා නතර වෙන්නේ නැහැ නේ. එම්ප්ලොයි කෙනෙක් ට්‍රේනින් එකක් දෙනවා. ඒ ට්‍රේනින් එකේ ප්‍රතිඵලෙ එන්න ටිකක් කල් යනවා. අන්න ඒ වගේ HR එකේ අපි කරන හුඟක් සමහර ප්‍රොසෙස් වල ප්‍රතිඵල ස්ට්‍රැටජිස් ඩ්‍රයිව් කරාම එකට එක්තරා කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි මේක නිතරම මේකේ අපිට නැත්තම් ඒ නිසා යම්කිසි ස්ට්‍රැටජි එකක් විදිහට මේවා ඩ්‍රයිව් කරලා සතියෙන් වෙන්න පුළුවන් මාසෙන් වෙන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් ආයතනයේ බලනවා මේකේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා KPIs එක absenteeism වෙන්න පුළුවන් employee no එක වෙන්න පුළුවන් ඒ වගේ අපි බලනවා අපි ඊළඟට මම කියන්නම් මම අද මේකෙදි උගාක්ම අද දවසේ ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ employee well being participative management කොහොමද workforce එක manage කරන ඒක අපි කියමු engage part එක තමයි හුඟක් බලාපොරොත්තු මේ අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට මාව ඇහෙනව නේද? ඇහෙනවනම් පොඩ්ඩක් දාන්න ඕක කියලා. ඇහෙනවා සර් පැහැදිලි. ඔව් සර් අපිට එනවා ගැටලුවක්. මොන හරි ගැටලු තියෙනවද නෑ නේද? ළමයි ඔයාලට මොනවත් ප්‍රශ්න තියෙනවා නම් දැන් සර් ඉදිරිපත් කරන්න පුළුවන්. මම කරනවා මේකේ වැඩිද එහෙම ප්‍රශ්නයක් නෑ නේද? කතා කරන මේකේ වැඩිද? නෑ පැහැදිලි කියලා දාලා තියෙනවා ශාක්‍ය. හරි ඕකේ හරි. 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 ඊළඟට අපි ගත්තොත් අපි ආයතනයකට සේවකයෝ බඳව ගන්නදී ඔයගොල්ලෝ මං හිතන්නේ මේ ගැන අහලා ඇති ජෙනරේෂන්ස් ගැන අහලා තියෙනවද? ඔව් අහලා තියෙනවා ශාක්‍ය. අහලා තියෙනවනේ. මං හිතන්නේ ඔයගොල්ලන්ට අංගසල එහෙම උගන්වන්න ඇති. නෑ මේ කොටස අපි කරලා නෑ මෙයාලට කතා කරන්න ඉස්සරහට. මොකද්ද? ඉස්සරහට මේ කොටස කතා කරනවා. හරි කතා කරනවානේ. මං ඇත්තටම මේක අපි මේවා කරේ අපි දැන් කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ සිතුම් පැතුමුත් වෙනස් වෙනවනේ. ඒ වගේම තමයි අපි ආයතනයට බඳව ගන්න සේවකයන්ගේ සිතුම් පැතුම් සහ ඒ පරිසරය අනුව වෙනස් වෙනවා. එතකොට මම මේ කතාව මෙතෙන්ට දැම්මේ අපි
අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ ආයතනයට බඳව ගන්න යන සේවකයෝ මොන වගේද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් කර ගත්තේ නැත්නම් අපිට බෑ ඒගොල්ලන්ට හරියන ස්ට්‍රැටජි එක. ඒගොල්ලෝ රඳව ගැනීමට. ඒගොල්ලන්ගේ අපි කියමු වෙල්ෆෙයාර් එකට. ඒගොල්ලෝ ඇට්‍රැක්ට් කරගන්න. ඒගොල්ලන් අපේ ආයතනයට මේ ආකර්ෂණය කරගන්න. මොකද්ද දාන උපක්‍රමය කියලා අපිට හිතන්න බෑ මේගොල්ලෝ මොන වගේද කියලා හඳුනාගත්තේ නැත්නම්. ඒතර අපි ගත්තොත් එimhe 1946 64 ඒ කාලේදී බේබි බූමර්ස්. ඔන්න මේක ඉස්සරහට සර්ලා කියලා දෙයි. ජෙනරේෂන් X කියලා කණ්ඩායමක් තියෙනවා. ඊට පස්සේ මිනේලියන්ස්ලා කියනවා. අපි ගියොත් ඊට පස්සේ ජෙනරේෂන් Z කියලා කියනවා අපි. ජෙනරේෂන් Z අපි ගත්තොත් මේක 2001 ඉඳලා 2020 කියලා මේ මෙතන දාලා තිබ්බට සාමාන්‍යයෙන් අපි 2010 විතර වෙනකන් කියනවා ජෙනරේෂන් Z කියලා Z කියලා. ඊට පස්සේ දැන් කියනවා ඇල්ෆා ජෙනරේෂන් කියලා ඒකුත් තියෙනවා කියලා 2010 ඉන් මෙහා. ඒ කියන්නේ මේ අලුතෙන් ඉපදිච්ච කට්ටිය. අපි ගමු ඊළඟට මම ඕගොල්ලන්ට කියන මොනවද මේකේ තියෙන වෙනස්කම් කියලා. අපි බේබි බූමර්ස්ලා කියන අතත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් මේ අර දෙවෙනි ලෝක යුද්ධ කාලේ ඒ කාලෙත් එක්ක ආව වර්ක් ෆෝස් එක. කියන්නේ ඒ කාලෙදි කොහොමද ආයතනයක කට්ටිය ආයතනයකට ආපු වර්ක් ෆෝස් එක. ඒතර මේගොල්ලෝ ආයතනයේට හරිම ලෝයල්. ඊට පස්සේ ස්පෙસિෆික් ගෝල්ස් ඩෙඩ්ලයින් තියෙනවා. කෝචින් කරන ස්ටයිල් එකේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ටීම් වර්ක් කම්පැනි ලෝයල්ටි එක තියෙනවා. ඒ කියන්නේ එක ආයතනයකට බැඳෙන මිනිස්සෙක් රිටයර් වෙනකම් මම ඕගොල්ලෝ සමහරට අහලා ඇති ඕගොල්ලන්ගේ සීයලා වෙන්න පුළුවන්, තාත්තලා වෙන්න පුළුවන් කියන මම ආයතනයේ අවුරුදු 30ක් සේවය කරා, 35ක් සේවය කරා. අන්න ඒ වගේ අර ලෝයල්ටි එකක් එක්ක වැඩ කරන කණ්ඩායමක් තමයි ගත්තොත් මේගොල්ලෝ. මේගොල්ලෝ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් 46 64 කියලා ගත්තොත් මේගොල්ලෝ දැනට හැබැයි වැඩි ප්‍රමාණයක් අපේ ආයතන වල නෑ. මොකද දැන් 64 කියන්නේ දැන් ඒගොල්ලෝ ටිකක් රිටයර් වෙන කාලේ හරිනේ. දැන් මොනවාද රිටයර්මන්ට් ඒජ් එක නම් 60 කරපු හින්දා කීප දෙනයි ඉන්නේ. අපි ගත්තොත් එහෙම ජෙනරේෂන් X කියන කණ්ඩායම ඊළඟට ඉන්නගෙන 1965 1980 ඒ කාලේ මේගොල්ලෝ තමයි ෆ්ලෙක්සිබල් ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට මේගොල්ලෝ හුඟක් බලනවා වර්ක් ලයිෆ් බැලන්ස් එක. කියන්නේ රස්සාවයි ලයිෆ් එක අතර බැලන්ස් එක තියාගන්නේ කොහොමද? ප්‍රොෆෙෂනල් ඒ වගේ එෆිෂන්ට් අන්න ඒ වගේ අර එතික්ස් ගැනත් යම්කිසි ප්‍රමාණයකට කන්සර්න්. flexible work arrangement, work life balance, personality development එක ගැන මේගොල්ලෝ ගොඩක් හිතනවා. හැබැයි අපි ගත්තොත් එහෙම ඊළඟ ජෙනරේෂන් එකට වඩා දැන් මේ ජෙනරේෂන් එකේ අපි ගත්තොත් එහෙම කෙනෙක් සමාජයට එක්සිකියුටිව් කෙනෙක්, ඇසිස්ටන්ට් කෙනෙක් වගේ ඇවිල්ලා සමාජයට අවුරුදු 10ක් 15ක් යද්දී මැනේජර් කෙනෙක් ඒ වගේ වෙනවා. දැන් අපි ඊළඟ ජෙනරේෂන් එක ගත්තොත් ඔය මිලේනියන්ස්ලා ගත්තොත් ඒගොල්ලෝ ටිකක් ඊට වඩා වෙනස්. මේගොල්ලෝ ටෙක්නොලොජි එකත් එක්ක තමයි යමුනේ. දැන් අපි සමහරවිට මේක කියනවා 1981 2000 කියලා. මේ අපි මේවා මේ ඇමරිකන් යුරෝපියන් මේවල ගත්ත මේවා සමහරවිට මේ 1981 ලංකාවට සමහරවිට මේක 91 වෙන්න පුළුවන්. මොකද පිට රටවල් වල මේක 1981 කියන්නේ ඉන්ටර්නෙට් ඇවිල්ලා තිබ්බ කාලයක්. නමුත් අපේ ජෙනරේෂන් එක සමහරවිට මීට වඩා අඩු වෙන්න පුළුවන්. අපිට මේක සමහරවිට කියන්න පුළුවන් 1991 2000 වගේ. මොකද සමහරවිට මේ 1981 ඉපදිච්ච කට්ටියයි මේ අතර වෙනසක් තියනවා නේද කියලා. يعني ඒක ටෙක්නොලොජිස් මේ රටවල් වලට ඇඩප්ට් වෙන කාලය අනුවනේ මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. ඒතකොට මේ කණ්ඩායමේ තියෙන වෙනස තමයි මේගොල්ලෝ හැම වෙලාවෙම චැලෙන්ජ් එකක් බලනවා, growth එකක් බලනවා. කැරියර් එකේ growth එක ගැන හරිම කන්සර්න්. දැන් මේගොල්ලෝ රස්සාවකට අපි කවදාවත් දැන් සමහරට ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ඉස්සර කාලේ කෙනෙක් අපි රෙක්රූට් කරද්දී ඇහුවොත් එහෙම ඔයාගේ මේ මොන හරි අපෙන් ඉන්ටර්විව් කරද්දී අහන්න කියලා එහෙම අහන්නේ රස්සාවේ සාමාන්‍ය දේවල් තමයි අහන්නේ. මේගොල්ලෝ අහන්නේ උනේ මේකේ growth එක මොකද්ද? මට ඊළඟට යන්න පුළුවන් පොසිෂන් එක මොකද්ද? දැන්
දැන් ලෙක්චර් එකක් කරද්දී උනත් අහන්නේ මම මේ ඩිප්ලෝමා එක කළා මොකද්ද අපිට ඊළඟට තියෙන්නේ. ඒ වගේ හරීම අර growth එක ගැන concern. ඒ කියන්නේ ඕගනයිසේෂන් එකකට බැඳිලා නැහැ. අර ජොබ් හොපින් කියලා කියන්නේ අපි මේ ආයතනයේ හරියන්නේ නැත්නම් ඊළඟ ආයතන දැන් ඉස්සර මම කිව්වේ ඊයා ඉස්සර ආයතන එකම ආයතනයේ අවුරුදු 10 15 20 ගත කරනවා. දැන් හුඟක් කට්ටිය අවුරුදු 2යි 3යි ඊට පස්සේ ඔපචුනිටිස් ගන්න. මේකට ප්‍රධානම හේතුවක් තමයි මේගොල්ලෝ බාහිර ලෝකයට විවෘතයි. දැන් ඉස්සර වගේ නෙමෙයි ජොබ් අවైలබිලිටි එක ගැන මේගොල්ලෝ දැනුමක් තියෙනවා. මාකට් එක ගැන දැනුමක් තියෙනවා. මේගොල්ලෝ දන්නවා টොප් ජොබ්ස් බලන්න දන්නවා. ඉන්ටර්නෙට් බලන්න දන්නවා. WhatsApp වලින් කතා කරන්න දන්නවා. හොයාගන්න groups වලින්. එතකොට මේගොල්ලෝ හැම වෙලාවෙම ඒ බාහිර පරිසරයත් එක්ක මූව් වෙනවා සහ වෙනවා. එතකොට උගා ආයතනයක අවුරුදු 2යි 3යි 4යි උපරිම 5ක් ඉදි. එතකොට අපි හොඳටම හිතලා බලන්න ඕනේ ස්ට්‍රැටජිස් හදද්දී ආයතනයකදී මේ සෙට් එකට හරියන්නේ. දැන් ඔයගොල්ලන්ට දැන් මම මේ කියපු තුන් ගොල්ල අනුව අපේ ආයතනයේ වැඩි හරියක් ඉන්නේ මේ කියපු කට්ටිය. උගා ඉන්නේ මේ කියපු කට්ටිය තමයි ඉන්නේ. දැන් ඉන්න කට්ටියනොත් අයින් වෙනවා. දැන් අලුතෙන් එන කට්ටිය අලුතෙන් එන්නෙත් මේ 2000න් පස්සේ. දැන් 2000 ඉපදිච්චයට අවුරුදු 18ට යනවා. දැන් 2001 කට්ටියත් වෙනවා. දැන් ඒතර 2000න් පස්සේ කට්ටියක් එනවා. මේ ජෙනරේෂන් 2000 කියන්නේ දැන් 22ක් විතර වෙන්න ඕනේ ශක්තිය. ඔව් 22ක් විතර ඒක තමයි. ජෙනරේෂන් Z කට්ටියක් දැන් එනවා. මේගොල්ලෝ හුඟා ඉමීඩියට් ෆීඩ්බැක් බලාපොරොත්තු වෙනවා. දැන් සමහරලාට දැන් අපේ කෙනෙක් දැන් අපේ තාත්තාලා සීයලා කියන මම මේ ආයතන ඉඳලා අවුරුදු 8කින් මම මැනේජර් කෙනෙක් වුණා කියලා. දැන් සමහරට මේ ආයතනයේ කෙනෙක් හොයන් ඇහුවොත් ඇයිවා ආයතනෙන් අයින් වුණේ කියලා මං ඇවිල්ලා අවුරුද්දක් වෙනවා මට කිසිම ඩෙවලොප්මන්ට් එකක් නැහැ. ඒ කියන්නේ ක්ෂණික දේවල් බලාපොරොත්තු වෙනවා. ඉවසීම ටිකක් අඩුයි. ඒකට අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේගොල්ලන්ට මේ පාත් එක පෙන්වන්න. මං කියන්නම් ඊළඟට අනිත් 2001න් පස්සේ කණ්ඩායම. ඒගොල්ල කණ්ඩායම ගැන දැන් මේ කණ්ඩායමත් දැන් ඉන්නවා. දැන් එන්න පටන් ගත්තේ මේ කණ්ඩායම. මේ කණ්ඩායම තමයි දැන් අපේ ආයතනයේට එන්න පටන් අරගෙන ඉන්නේ. වැඩි හරියක්. අපි ඒතකොට ස්ට්‍රැටජිස් හදන්න ඕනේ කලින් ජෙනරේෂන් එකට විතරක් නෙමෙයි. දැන් මේ අලුතෙන් එන ජෙනරේෂන් හදන්න. මොකද අපි දැන් මේ ස්ට්‍රැටජි එක හදන වෙලාවේ තව අවුරුදු 5ක් ඇද්දි නැත්නම් ඒක එක්ස්පයර් වෙනවා. ලංකාවේ වගේ තමයි. ඒ නිසා මේකේ බැලුවොත් ඩයිවර්සිටි, පර්සනලයිසේෂන්, ඒ කියන්නේ ක්‍රියේටිවිටි තියෙන මේගොල්ලෝ තුඟා සෝෂල් මීඩියා වලට මේ වෙච්ච opportunities හොයන ඉන්ඩිපෙන්ඩන්ට් වර්ක් ෆෝස් එකක් තමයි තියෙන්නේ. අර විදිහම තමයි. රස්සාවල් වල වැඩි කාලයක් ඉන්නේ එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපි තීරණය කරා දැන් අපි ඉස්සර මේ ආයතනයේ මම රස්සාවට කෙනෙක්ව බඳව ගද්දී මං ඇහුව ප්‍රශ්නේ තමයි මට මතකයි මම 2016 වගේ මුලින්ම ඇවිල්ලා බඳව ගනිද්දිත් මට මතකයි මම ඉන්ටර්වයුව කරා. මම එතකොට ඇහුව ප්‍රශ්නයක් තමයි ඔයා මේ ආයතනයේ කොච්චර කාලයක් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. සමහරු කියනවා මාස 6යි, අවුරුද්දයි, අවුරුදු 2යි, අවුරුදු 3යි. ඔහොම කියනවා. නෑ සර් මම ගොඩක් කල් කරන්න බලාපොරොත්තු මම අවුරුදු 5ක් 6ක් මේකේ වැඩ කරනවා. සමහර ඊටත් වඩා වැඩ කරා එහෙම දවසක් නෑ එහෙම කියන කට්ටියක් ඉන්නවා. මම ඒ කාලේ මම වැඩ කරන්නේ තව අවුරුද්දයි කිව්වොත් මම සමහර ලාවට ආයෙත් බදව ගන්නෙත් නෑ. මම ආයෙත් අපි හිතනවානේ මෙහෙම දැන් මම කෙනෙක්ව ආයතනයෙන් බඳවගෙන මම අවුරුද්දකට මාස 6කටද මේ කෙනාව මම ආයතනෙට බඳව ගන්න. අවුරුදු එකමාරට අවුරුදු දෙකකට මේ අවුරුදු දෙකකින් මෙයා ඇවිල්ලා අපිට එන් කෙලස් මෙයයි. ආයෙ අපිට බඳව ගැනීමට ආයෙ එෆර්ට් එකක් දරන්න ඕනේ. එහෙම කියලා හිතනවානේ. ඒ කාලේ මම හිතපු දෙයක්. නමුත් දැන් අපි දන්නවා දැන් අලුත් ජෙනරේෂන් එක එහෙම ඉන්නේ නැහැ. දැන් ඉස්සර අපි බැලුවේ අපේ ස්ට්‍රැටජි එක තිබ්බේ අවුරුදු 5ක් ඊට වඩා වැඩි කාලයක් ආයතනයේ රැඳෙන කෙනෙක්ව බඳව ගන්න. දැන් එහෙම නෙමෙයි අපි ස්ට්‍රැටජි එක ඇතුළේ දුන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ
හොඳම කෙනා බඳව ගන්නවා. එයා ඉන්නේ අවුරුදු 2ද අවුරුද්දද 3ද ඒ කාලේදී එයාගේ මැක්සිමම් එෆර්ට් එක ආයතනෙට ගන්න පුළුවන් විදිහට එයාව ඩෙවලොප් කරන්න. එතකොට මේකට අවුරුදු 20 30 කරියර් ප්ලෑන් හදලා හරියන්නේත් නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති නේද මම කියන එක? ඊළඟට මම තව දෙයක් තියෙනවා මේක ටෙක්නොලොජි ඇඩැප්ටේෂන් කර්ව් එක. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අපි අර පළවෙනි ජෙනරේෂන් වල ඉඳලා පස්සේ ජෙනරේෂන් වලට එද්දී පළවෙනි ජෙනරේෂන් එකේ ඉඳලා පස්සේ ජෙනරේෂන් වලට එද්දී අන්තිම ජෙනරේෂන් දෙකම හුඟක් ටෙක්නිකල් පැත්තට බර වුණා. හුඟක් ටෙක්නිකල් පැත්තට බර වුණා. එතකොට ඕගොල්ලන්ට පහුගිය කාලේ තේරෙනවා ඇති අපි කොවිඩ් එන්න කලින් කොහොමද හිටියේ? ඉස්කෝල වලට ගිහිලා ක්ලාස් වලට ගිහිලා ඩෙස්ක් පුටු වල ඉගෙන ගන්න. ඒ වගේ කණ්ඩායමන්නේ. පස්සේ මේ කොවිඩ් එක හින්දා ගමේ ඉන්න ළමයා පවා ඔන්ලයින් එකේ නේද දැන් ඔයගොල්ලෝ මේ කෝස් එකක් දැන් ඔන්ලයින් නේ මම කරන්නේ. අපිට ඒතර ඩිස්ටන්ස් එක දුර බාධාවක් නෙමෙයි. ඔන්ලයින් ඉගෙන ගන්න ඒවට පුරුදු වුණා. WhatsApp වලට පුරුදු වුණා. ඒතකොට මේ පණිවිඩ දෙන්න අපිට යන්න විදිහක් නැහැ ඉස්සර වගේ නෙමෙයි. එහෙම වුණා අපි මොකද මේ කොවිඩ් එකත් එක්ක මේක ගොඩාක් වෙනස් වුණා. work from home කියන concept එක ආවා. එතකොට ගොඩාක් ටෙක්නොලොජි එක පැත්තට එනවා. ටෙක්නොලොජි පැත්තට මූව් වුණා අපි. මූව් වෙනවා සහ මේ ජෙනරේෂන් Z එකට දක්වා එද්දී අපි ඉස්සර එම්ප්ලොයි කෙනෙකුට කිව්වොත් එහෙම ෆෝම් එකක් ෆිල් කරලා දෙන්න කියලා ඒකට ටක් ගාලා ෆිල් කරලා දෙනවා ෆෝම් ඒගොල්ලන්ගේ කම්ෆර්ට් එක ඒක. අපි කිව්වොත් එහෙම නිවාඩුවක් දාන්න කියලා පොලේක ෆිල් කරලා ඒ විදිහට තමයි අපි ඉස්සර කරේ. හැබැයි දැන් ජෙනරේෂන් එකේම නෙමෙයි ටෙක්නිකල් දැන් ෆෝන් එක කොයි වෙලාවෙත් අතේ තියෙන්නේ. එතකොට අපි ඒගොල්ලන්ටත් කොළ වලින් නිවාඩු කාඩ් පුරවන්න කිව්වොත් කොළ වලින් ඇප්ලිකේෂන් පුරවන්න කිව්වොත් නේ තොරතුරු පත්‍රිකා ගන්න දේවල් ආයතනයේ දෙන සමාජයට පණිවිඩයක් වෙන්න පුළුවන්. මම නෝටිස් බෝඩ් එකේ නෝටිස් එකක් ගහලා තිබ්බ දැක්කද කියලා අහුවොත් නෑ කිය සමහරවල්. හැබැයි මම ආයතනින් හදන WhatsApp group එකට මැසේජ් එකක් දැම්මද කියලා අහුවොත් ඌ ඒක දැක්කයි කියන්නේ. අන්න ඒ වගේ කණ්ඩායමක් තමයි මේ ඉස්සරහට එන්නේ. ඒතකොට අපි ටෙක්නොලොජි එකට ඇඩැප්ට් වෙද්දී හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අර කියපු ඉතුරු ජෙනරේෂන් දෙකේ කට්ටියත් මේ ආයතනේ ඉන්නවා. එතකොට අපි මේක ආයතනයේ 3500ක් ඉන්න ආයතනයක්. ඒතකොට මේ ජෙනරේෂන් තුනේම කොට්ටාශයක් මේ ආයතනේ ඉන්නවා. එතකොට අපි යම්කිසි ටෙක්නිකල් දෙයක් මේකට දුන්නොත් එම්ප්ලොයි එක අපි වෙල් බීන් එකනේ බලන්නේ හැමදේම ලේසි කරන්නනේ බලන්නේ කොලෙන් නිවාඩුව දාන එකවා සිස්ටම් එකෙන් දාන්න බලන්නේ මොකද අපිට සිස්ටම් එකෙන් දාන්න ඇප්ලිකේෂන් එක පුරවනකොට ඒක පවා සිස්ටම් එකෙන් දෙන්න තමයි හදන්නේ මොකද අලුත් ජෙනරේෂන් එක අලුතෙන් එන කට්ටිය එක තමයි බලාපොරොත්තු වෙන්නේ ඒකින්ද අපි ඉස්සරහටත් හදන්න ඕන තව අවුරුදු 10ක් ගියාම කොහොමත් හැමෝම ඔන්ලයින් තමයි මේක පාවිච්චි කරන්න වෙන්නේ කියලා හිතන්නකො HR එකේ ප්‍රොසෙසර්ස් දේවල් ඔන්ලයින් ඇප්ලිකේෂන් ඔන්ලයින් ඉන්ටර්වයුව ඒවා නමුත් හැබැයි අපි ඒක ඒ විදිහටම ගත්තොත් එතන තව කොට්ටාශයක් ඉන්න වැඩ කරන්නේ ඒවා පුරුදු නැති. එතකොට එතකොට ඒ කණ්ඩායම යම්කිසි පසුබෑමකට ලක් වෙනවා. නේ? සැටිස්ෆැක්ෂන් එක අඩු වෙනවා. එතකොට අපි කොහොමද මේක මැනේජ් කරන්න කියලා මුලින්ම හිතුවා. දැන් අපි මුලින්ම ස්ට්‍රැටජිස් ටික හිතාගත්තා කොහොමද මේ ටික කරන්න කියලා. ඊට පස්සේ අපි මිනිස්සු තේරුම් ගත්තා මොන වගේ මිනිස්සු කණ්ඩායමක්ද ඉන්නේ කියලා. ඒතකොට මේ මිනිස්සු කණ්ඩායමට මොන ස්ට්‍රැටජි එකද ඩිජිටලයිස් වෙච්ච ස්ට්‍රැටජි එකද? අපි ගත්තා මේ ස්ට්‍රැටජි එක මේ ඉන්න කණ්ඩායමට කොහොමද ඇතුළත් කරන්නේ? දෙන්නේ කොහොමද කියන එක. හරි.
මෙන්න මේක ඇත්තටම ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි. මේක තියෙනවා මේක ගැන ආටිකල්ස් තියෙනවා. මේකට කියන්නේ ටෙක්නොලොජි ඇඩැප්ටේෂන් කර්ව් එක කියලා. මේ කොටස් කීපයක් ඉන්නවා. අපි ආයතනයේ යම්කිසි දේවල් මේ ආයතනෙට අපි හුඟා කොවිඩ් එකෙන් පස්සේ සහ මේ ඊළඟ එන ජෙනරේෂන් එක ගැන හිතලා සහ ආයතනයේට අලුතෙන් රෙක්රූට් කරන කට්ටිය ගැන හිතලා හුඟා දේවල් ඩිජිටයිස් කරා. එතකොට අපි මෙන්න මේක තමයි අපි පාවිච්චි කරපු මෙතඩ් එක. ප්‍රධානම දේ වුණේ අපේ මුලින්ම තිබ්බේ නිවාඩු කාඩ් වල නිවාඩු දානවා. එතකොට ඔයාලා හිතනවා දැන් කාඩ් එක නිවාඩු දාද්දි කො මහලුකු දෙයක් නෙමෙයි ඔක ඩිජිටයිස් කරාට මොකද වෙන්නේ කියලා. හිතන්න මේක මිනිස්සු 3000ක් ඉන්න 3500 3600ක් විතර ඉන්න ආයතනයක්. එතකොට නිවාඩු පොලයක් පුරවනවා, ඒක අස්සම් කරගන්නවා, තව එක්කෙනෙක් තව තැනකට යනවා, ඊට පස්සේ එතනින් එච්චායට බාර දෙනවා, ඒක එන්ටර් කරනවා. ඒක නිවාඩු එන්ටර් කරන්න වෙනම සෙට් එකක් ඉන්න ඕනේ. අයි දවසට නිවාඩු 100ක් 150ක් දානවනේ. නේ? ඒකට අස්සම් කරන්න මූව්මන්ට්ස් කොච්චර යනවද? එතකොට අපි හිතුවොත් එහෙම මේකට HR සිස්ටම් එකක් හඳුන්වලා දෙනවා කියලා. එතකොට අර ගෙදරින් ඉද්දි වුණත් බස් එකේ යද්දි වුණත් මේක දාන්න පුළුවන්. අප්‍රූව් කරන කෙනාටත් ඒක ෆෝන් එකේම අප්‍රූව් කරන්න. ඒතර මූව්මන්ට්ස් නැහැ. තව කෙනෙක් මේක කොලේ අරගෙන බලලා හරිද කියලා බලලා එන්ටර් කරන්න වෙනම කෙනෙක් ඕනේ නැහැ මේකට. එහෙම ඕන කමක් නැහැ. එතකොට ඒකෙන් උගා සේවන දැන් ඇයි දැන් අපි දේ තමයි උගාක් දේවල් තමයි HR එකක මම දැන් හැම දෙයකම අපි මේ ඩිජිටයිස් කරලා HR process ඩිජිටයිස් කරලා යම්කිසි කරනවා. දැන් හදන්නේ හැමෝම මේක නිකන් ඩිජිටලයිසේෂන් platform එකක් හදලා මේක තනිකර නිකන් අමුතු ලෝකයක් කරන්න තමයි හුඟක් අයගේ මේක. නමුත් ඇයි අපි ඒක කරන්නේ කියන එකේ අරමුණ තේරුම් ගන්නෑ. අපි හිතුවේ මෙහෙම දෙයක්. දැන් අපි HR එකක් විදියට ප්‍රධාන වශයෙන් කරන්න ඕන දේ තමයි employees ලගේ well being එක බලන්න. employees ලගේ welfare පැත්ත. ඒ පැත්ත බලන්න. employees ලා මොනවාරි ප්‍රශ්නයක් වෙනවා නම් එතනදී පෙනී හිටින්න. ඒක තමයි උනේ. එතකොට අපි තේරුම් ගත්තා ගොඩාක් අපේ processes තිබ්බා manual process. ඔය නිවාඩු එන්ටර් කරන එක වෙන්න පුළුවන්, ඔය මේවා වෙන්න පුළුවන්, අපි එක පණිවිඩ දෙන ඒවා වෙන්න පුළුවන්, application fill කරන ඒවා වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම අපේ රාජකාරි වලින් ගොඩාක් රාජකාරි වලින් පැය 8ක් වැඩ කරනවා නම් ඒ පැය 8න් 60ක් විතරම අපිට මේ manual work වලට වැය වෙනවා. එතකොට අපිට 140යි තියෙන්නේ employees ලත් එක්ක face to face කතා කරලා අර engagement එක ඇති කරනවා. මම මේ කතා කරන්නේ engagement එක පැත්තේ මේ එක ගැනනේ. එතකොට අපිට engage වෙන්න තියෙන්නේ 140ක කාලයක් තමයි අපේ job එකේ තියෙන කාලය. employees එක්ක engage වෙන්න තියෙන්නේ. එතකොට අපි ඇත්තටම මේ 160ක manual work digitize කරලා 140 දක්වා අඩු කරොත් 120 දක්වා අඩු කරා කියලා හිතන්න. ඒතර අපිට 180 අපේ කාලෙන් 180ක් වියදම් කරන්න වැය කරන්න පුළුවන්. employees ලත් එක්ක engagement activities වලට engagement එකට මේව කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි මේකේ බැලුවේ. එතකොට අපි අර හැම කරපු attract වෙන්න පුළුවන්. attract කියන්නේ මම කියවනේ මේ ආකර්ෂණය කරගන්න. ඒකෙදිත් අපි බැලුවා මොකද්ද? ඒක ඩිජිටයිස් කරොත් ඒකදී අපි engagement එක වැඩි කරගන්නේ කොහොමද? employee එකේ. එතකොට ඒකේ ඊළඟට අපි ගත්තොත් develop කරන එකේ training එකෙත් අපි බැලුවා. එතකොට අපි engagement එකේදී මේ attract එකේදී බලුවොත් කොළ පුරවණේ ඒවට ගොඩාක් කාලය interview එකේදී මේනොත් අපි interview එක කතා කරලා එයාට ඉතින් ඉන්ඩක්ෂන් ඒවට කාලය තියෙන කාලය අඩු වෙනවා. අපි ඒව ඩිජිටයිස් කරොත් අපිට ගොඩාක් අලුත්
අලුත් කෙනාට අලුතෙන් ඉන්ඩක්ට් කරන හැටි යාට මුලින්ම ආවම දෙන ට්‍රේනින්ග්ස් ඒව ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒකෙන් තමයි එම්ප්ලොයිගේ වැඩි හරියක් ආදරට රැඳීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒතු නේ ඔයගොල්ලන් තේරෙන්නේ නැතිනේ. හැබැයි දැන් අපි මම ඔයාලට ප්‍රධාන උදාහරණයක් කියන්නම්. අපි ඇත්තටම නිවාඩු පොළවල තිබ්බේවා කාඩ් වලට මේ කාඩ් විදිහට තිබ්බේවා අපි ඔක්කොම ඩිජිටයිස් කරලා ඔන්ලයින් සිස්ටම් එකකට ගෙනාවා. එතකොට ප්‍රධාන වශයෙන් ආව ප්‍රශ්නයක් තමයි දැන් මේක 3000ක් ඉන්න තැනන්නේ. මේක ලයින් වශයෙන් තියෙන්නේ. හරිද? ලයින් එකේ ඉන්නවා 15ක් විතර. ඕකේ ටීම් ලීඩර් කෙනෙක් ඉන්නවා. ටීම් ලීඩර් කෙනෙක් ඉන්නවා. ඒ ටීම් 4ක් 5ක් විතර එකතු වෙච්ච ඉන්නවා ගෲප් ලීඩර් කෙනෙක්. ඒතකොට මේ වගේ ගෲප් ලීඩර්ස් 4ක් 5ක ප්‍රමාණයක් බලන ඉන්නවා ප්‍රොඩක්ෂන් එක්සිකියුටිව් කෙනෙක්. එතකොට මේ එක අපි මේ ආයතනයේ මෙහෙම සෙක්ෂන්ස් 4කට බෙදලා තියෙනවා. මේ කියන්නේ 3000ක් මේ 2500ක වර්ක් ෆෝස් එක කොටස් 7කට බෙදලා තියෙනවා. හරියට නිකන් ගෙවල් 4ක් වගේ. ඒ කියන්නේ කොටස් 4ක් වැඩ කිරීමේ පහසුව තකා. එතකොට අපි ගත්තොත් එහෙම අපි මේ දාන දේ මේ නිවාඩු ඔන්ලයින් කරලා ඒක කණ්ඩායමේ ඉන්න එක්කෙනාට නම් තේරෙන්නේ අනිත් කෙනාට මේක සාර්ථක වෙන්නේ නැහැ. මොන දෙයක් අපි මුලින්ම දේ තමයි දැන් මේ ටෙක්නොලොජි ඇඩැප්ටේෂන් කර්ව් එකට එකත් එක්ක බැලුවාම ඕනෙම දෙයක ඉන්න ඉනෝවේටර්ස්ලා කියලා කට්ටියක්. දැන් ඔයගොල්ලෝ දන්නවා Apple ෆෝන් එකක් වෙන්න පුළුවන් අලුතෙන් මොකක් හරි ගැජමැටික් එකක් ගැජට් එකක් ආව ගමන් අර එන්නත් කලින් ගිහිල්ලා මාකට් එකෙන් ගන්න. ආන්න එහෙම කට්ටිය එනකම් බලාගෙන ඉන්නේ. මේ ඒගොල්ලෝ. මේ ඉනෝවේටර්ස්ලා කියන කොට කණ්ඩායමින් ඉන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ ඉන්න early adaptersලා. මේගොල්ලෝ තමයි මුලින්ම කියන්නේ ඉනෝවේටර්ස්ලා වෙන්නත් කලින්ම ගිහිල්ලා හොයාගෙන ගන්නවා. ඊළඟට early adapters නේ. ඉස්සෙල්ලාම මේකට ඇඩැප්ට් වෙන කණ්ඩායම. ඒකත් පොඩි ප්‍රමාණයක් මේ normal curve එක විදිහට තියෙන ඕනට පේනවනේ. early majority. යම් කිසි බහුතරයක් ඊට පස්සේ මේකට ඒගොල්ලෝ එකපාර කැමති වෙන්නේ නැහැ. බලලා මේක හොඳද කියලා බලලා මේවා කරලා ඊට තියෙනවා late majority කියලා. late majority කියලා බලන්නේ දැන් අර මුල සෙට් එකක් කරනවනේ. ඔක්කොම දැන් මේකට කැමතියි. එහෙනම් ඉතින් මේකේ ලොකු වරදක් තියෙන්න බෑ. අපිත් මේක කරලා බලන්න ඕනේ කියලා අර අන්තිමටම ඒ සෙට් එකක් කැමති වෙනවා. මේකේ läග ආර්ටිකල් කට්ටියක් ඉන්නවා. ඉතින් මොනවා කිව්වත් අලුත් මේ නිව් ටෙක්නොලොජි එකට අහු වෙන්නේ නැති කට්ටියක්. එතකොට ඒගොල්ලෝ අමාරු කට්ටියක්. ඉතින් ඒගොල්ලොත් කොහොම හරි අනිත් අය හරි ඒගොල්ලන් ඇදගෙන යන්න විදියට තමයි වැඩේ වෙන්නේ. දැන් අපි මුලින්ම මේ process දාද්දි මම කියන නිවාඩු ටික අපි ඔන්ලයින් කරද්දි මුලින්ම කරන ඉනෝවේටර්ස්ලා අඳුනගත්තා. ඔය කණ්ඩායමේ ඉන්නවනේ. ටීම් එකේ ඉන්නවා 15 ටීම් වල ඉන්නවා. ඔය ෆෝන් ගැජමැටික්ස් දන්න ඒ වගේ අර ටෙක්නොලොජි පැත්තට කැමති තරුණ කණ්ඩායම. ওই තරුණ කණ්ඩායම එකතු වෙලා ටීම් එකක් හැදුවා. මුලින්ම ඒගොල්ලන්ට තමයි මේක දුන්නේ. ඒගොල්ලෝ මේක තල බැලුවා. ඊට පස්සේ අනිත් එතකම් මැනුවලි කරනවා. හරිද? ඊට පස්සේ ඕකේ ඉන්න ඊළඟට early adapters විදිහට අපි ගත්ත ඊළඟ කණ්ඩායම අඳුනගෙන. ඒගොල්ලෝ ලීඩර්ස්ලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ලීඩර්ස්ලා ටිකක් තේරෙනවනේ. ඒගොල්ලන්ව ගත්තා. කොහොම තමයි ටික. ඒතර මේ පළවෙනි කණ්ඩායම, දෙවෙනි කණ්ඩායම, තුන්වෙනි කණ්ඩායම පණිවිඩය අරගොල්ලන්ට ගිහිල්ලා ඉවරයි. එතකොට ඒ නිසා අපිට මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන් වුණා. සමහර ආයතනවල මේක එකපාරම ඇවිල්ලා මෙහෙම අපි එකක් ක්‍රියාත්මක කරනවා කියලා ඕගොල්ලෝ මෙන්න මෙහෙමයි කරන්න කියලා මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා කරන හැටි කියලා දීලා ටියුටෝරියල් දීලා දැම්මා. හැබැයි ක්‍රියාත්මක වුණේ නැහැ. අපි මේ එක ස්ට්‍රැටජියක් විදිහට මේ ක්‍රියාත්මක කරපින්ද ඒක ගොඩාක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණා. මම කිව්වේ දැන් හැම දෙයක්ම ස්ට්‍රැටජි අර විදිහට එනවා. ස්ට්‍රැටජිස් ක්‍රියාත්මක කරද්දී ටෙක්නොලොජි එක භාවිතා කරද්දී අපි විශේෂයෙන්ම බලන්න ඕනේ දේ. හරි. අපි ගත්තොත් අපි දැන් මම කියවනේ employee well being සහ engagement එක ගැන කතා කරන්න කියලා. dissatisfied ඒ කියන්නේ තෘප්තියක් නැති work force එකක් හිටියොත් මොකද වෙන්නේ?
මොකද මම ඇහෙනව නේද? ඔව් ශක්තිය එහෙනම් අවුලක් නැහැ. හරි. අපි ගත්තොත් එහෙම වර්ක් ෆෝස් එකක් හිටියාම ප්‍රධාන වශයෙන්ම දේ තමයි ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. සේෆ්ටි, ක්වොලිටි, එම්ප්ලොයිස් ලගේ හැරයාම වැඩි වෙනවා. මොකද මම සැටිස්ෆයි නැත්තම් මම අයින් වෙලා යනවා. ඇබ්සෙන්ටිසම් එක වැඩි වෙනවා. ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස් ඇති වෙනවා. කාර්මික ආරවුල් ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස් කියලා කියන්නේ. එහෙම තමයි ඒ වගේ දේවල් වැඩි වෙනවා වර්ක් ෆෝස් එක ඩිස්සැටිස්ෆයිඩ් වුණොත්. හරි. ඒ නිසා අපි වර්ක් ෆෝස් එකේ එන්ගේජ්මන්ට් එක තියාගන්න, වෙල්බීయింగ్ එක තියාගන්න ප්‍රධාන වශයෙන් කොටස් පහකට අපි කොටස් කැඩුවා. එකක් තමයි ER structure. ඒ කියන්නේ employee relation structure එක. ඊළඟට two way communication. මම මේ ටික මේ ගැන වෙන වෙනම ඔයගලන්ට කියන්නම්. ඒකෝට තේරෙන්නේ සමහරට කිව්වට තේරෙන්නේ නැහැ එකපාර. two way communication. දෙගොල්ලෝ අතර communication එක කොහොමද කරන්නේ? employees සහ management එක. engagement activities වලින් කොහොමද කරන්නේ? ඊළඟට suggestion. employees ලගෙන් යෝජනා ගන්න කොහොමද? ඒවලට quality circles. ඒ වගේ දේවල් වලට තමයි මම කියන්නම් මේ ටික කොහොමද වෙන්නේ කියලා. අපි ගත්තොත් මුලින්ම ER structure මම කියන්නම් මුලින්ම මේ two way communication කියන්නේ මොනවද? මම කියන්නම් ER structure එක කියන්නේ මොකද්ද කියලා. අපි ඇත්තටම අර මම ඕගොල්ලන්ට කිව්වා මේක 3500ක් විතර ඉන්න ආයතනයක්. ඒතකොට මානව සම්පත් පැත්තෙන් අපි මේ කතා කරන්නේ. මානව සම්පත් කර්මනාකාරවරයෙක් ඉන්නවා. සහකාර කර්මනාකාරවරු දෙන්නෙක් ඉන්නවා. එතකොට මේකේ ඊට අමතරව දැන් HR එකේ විවිධ recruitment වෙන්න පුළුවන්, payroll වෙන්න පුළුවන්, training and development, ඒවට වෙනම executives-ලා ඒවා ඒ වැඩ කරන්න කට්ටිය ඉන්නවා. එතකොට ඊට අමතරව දැන් අපි ගත්තොත් මේ තියෙන work setup එකේ මේ 3500 කියන work setup එකේ අපි ඕන වෙලාවක ඕන කෙනෙක්ට ඇවිල්ලා කතා කරලා අපෙන් ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. හැබැයි මාව හම්බෙන්න තියෙන chance එක දැන් මේ 3500 එක්කෙනෙක්ට මාව හම්බෙන්න තියෙන වෙලාවක් හම්බෙයිද? මීටින්ග්ස් තියෙනවා අපි ලීව් දන්නේ නැහැ. එක්කෙනා විනාඩිය ගානවත් බෑනේ මේ වැඩේ කරන්න. ඒක නිසා අපි මේ එම්ප්ලොයිස් ලගේ සැප දුක හොයන්න. වෙල් බීయింగ్ එක, වෙල්ෆෙයාර් එක බලන්න අපි වෙනම ටීම් එකක් පත් කරා. ඒ කියන්නේ අපි එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර්ස්ලා කියලා. අපි එක්සිකියුටිව්ස්ලා ඒගොල්ලෝ හුඟක් කට්ටිය යුනිවර්සිටි ඩිග්‍රීස් ගත්තේ අලුතෙන් රික්‍රූට් කරපු ER ඔෆිසර්ස්ලා කියලා පත් කරා. ඒකේ අපි ER ස්ට්‍රක්චර් එකක් හැදුවා. ER ස්ට්‍රක්චර් කියන්නේ දැන් මේ ලොකු ෆැක්ටරි එක කොටස් 4කට බෙදලා එතකොට මේ කොටස් 4 එතකොට කොටස් 8කට බෙදුවා. අපි ෂිප් දෙකක් විදිහට වැඩ කරන්නේ කොටස් 8 විතර. ඒතර එක කොටසකට 250ක විතර කණ්ඩායමක් මේ එක ER ඔෆිසර් කෙනෙකුට එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර් කෙනෙකුට අයත් වෙනවා. එතකොට එයාට තියෙන්නේ එයාගේ ඒරියා එකේ. එයාගේ ඒරියා එකේ ග්‍රීවන්ස් බලන්න ඕනේ. ට්‍රේනින් ඩෙවලොප්මන්ට් කෝඩිනේට් කරන වෙනම කෙනෙක් ඉන්නවා ලාර්ජ්ලි ප්‍රෝග්‍රෑම් එක. නමුත් ඒකේ ඒ එම්ප්ලොයිස් 250 වෙන දේවල් එයා බලන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ නිවාඩු ප්‍රශ්න, ගැටලු, ගෙවල් වල ප්‍රශ්න. එතකොට ඕනම ප්‍රශ්නයකට හරියට ඒ කියන ඒ එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර් මිනි HR මැනේජර් කෙනෙක්. අපි මිනි ෆැක්ටරි කන්සෙප්ට් එකට තමයි මේක ක්‍රියාත්මක කරේ දැන්. ෆැක්ටරි එක ලොකු ෆැක්ටරි එකක් 3500ක වර්ක් ෆෝස් එකක් ඉන්නවා. එතකොට එක සෙක්ෂන්ස් වලට බෙදලා තියෙනවා මේක වැඩ කරලා. මේ සෙක්ෂන් එකට එම්ප්ලොයි රිලේෂන් මෙම්බර් ගන්න වගේ තමයි පත් කරේ. එතකොට මේක මිනි ෆැක්ටරි එකක් වගේ මිනි HR මැනේජර්. එතකොට මෙයා ඒ තියෙන ඔෆිසර් තමයි මෙයාගේ ඒ තියෙන රෝල් එකේ වැඩ කටයුතු කරන්නේ. එතකොට එම්ප්ලොයි එක්ක ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් ඇති වෙනවා. මොකද අපි හිතුවොත් අද එම්ප්ලොයි කෙනෙකුට අද වැඩ කරගෙන යද්දි ප්‍රශ්නයක් ඇති වෙනවා. අද ප්‍රශ්නයක් ඇති වෙලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න විදියක් නැහැ. මොකද මේක විවිධ අධ්‍යාපන මට්ටම්, විවිධ
සිතුම් පැතුම් විවිධ පරිසර වලින් එන කට්ටිය ඉන්නේ. එතකොට මෙතන ප්‍රශ්නයක් ඇති වුනහම මේ ගැටලුව හරියට විසඳ ගන්න බැරි වුනහම අද ගෙදර යනවා මම හෙට ඉඳලා වැටෙන්නේ නැහැ කියලා මොකද අර ඩිසැටිස්ෆැක්ෂන් එකකින් ඉඳලා. හෙට ඉඳලා වැටෙන්නේ නැහැ. දැන් හැබැයි අපි අර මාව හිතන්න HR මැනේජර් හොයන්ගෙන HR මැනේජර් හොයාගන්නත් නැහැ. ඉතින් 2500ක් ඉන්න තැනන්නේ කොහොමද හොයන්නේ බිසීනේ හැමතැනම මීටින්ග්ස් එහෙම තියෙනවා. එතකොට හැබැයි තමන්ගේ සෙක්ෂන් එකට ER ඔෆිස් කෙනෙක් ඉඳි එයා ගාවට ප්‍රශ්න වුණොත් එයා බලනවා මේක ෆිල්ටර් කරලා මේක මොන වගේ ප්‍රශ්නයක්ද වර්ක්මනේ යාර විසඳන්න පුළුවන් නම් විසඳනවා. ඒතර ප්‍රොඩක්ෂන් එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නම් ඒකේද අදාළගෙන නමුරනවා. මොකද ඒ ER මෙම්බර්ට අපි ට්‍රේනින්ග්ස් දීලා තියෙන්නේ. එයා දැනුම් තේරුම් තියෙන කෙනෙක්. කවුන්සිලින් නොලෙජ් සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ සමහරවිට එම්ප්ලොයි කෙනෙක් ඇවිල්ලා වැඩ කර කර ඉන්නවා ફોකස් එක නැහැ. ફોකස් එක නැහැ වර්ධිනවා. වර්ධිලා මොකද? හිතන්න එයා දාන ප්‍රොඩක්ට් එක මහාන ප්‍රොඩක්ට් එක ඩැමේජ් යනවා. සමහරවිට උතන ඉන්න ටීම් ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන්, සුපර්වයිසර් කෙනෙක් වෙන්න පුළුවන්. මෙයාට බයිනවා. මෙයා දන්නේ නැහනේ. මෙයා හිතලා කරන දෙයක් කියලා හිතෙන්නේ. බලද්දි. ඊට පස්සේ අපේ එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර් ගාවට ආවම මෙයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. මෙයා සමහරවිට ඉන්නේ මානසික ගැටලුවකින් වෙන්න පුළුවන්. ඒක එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර් තේරුම් ගන්න එයාට පුළුවන් මෙයා කවුන්සිලින් ඒ කියන්නේ අපි උපදේශකවරයෙක් ගාවට යොමු කරන්න. ඒ වගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට අර අපි යාර ස්ට්‍රක්චර් එකක් හදලා තියෙන එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර්ස්ලා වෙනම දාලා මේක එක ක්‍රමවේදයක් වර්ක් ෆෝස් එකේ වෙල් බීయింగ్ එක මැනේජ් කරන එක සහ පවත්වාගෙන යන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි දැන් සමහර විට එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර්ට කියන්න කැමති නැති කට්ටිය ඉන්න පුළුවන්. අපි දැම්මා මේව ඇත්තටම මේ හුඟක් ආයතනවල තියෙනවා. දැන් මේ අපි ගත්තොත් එහෙම ගැටලුවක් කියන ඔයාට කියන්න බැරි ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ලියලා ගෙනල්ලා මේ පෙට්ටියට දාන්න. අපි ඒක බලලා මේ ප්‍රශ්නේ විසඳනවා. එහෙම නිර්නාමිකව දාන්නත් පුළුවන්. සමහරට කෙලින් කියන්න කැමති නැතුව ඉතින් මගේ සුපර්වයිසර් මට බයිනවා කියලා ඒතර ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉන්න. මේවා සාමාන්‍යයෙන් මම හිතන්නේ හුඟක් ආයතනවල තියෙන බේසික් දේවල්. නමුත් අපි අර වගේ අලුත් ප්‍රොසෙස් දැම්මා සහ වෙනම ඒවට ફોකස් එක දුන්නා කියලා මේවත් අපි නැති කරේ නෑ. මේවත් අපි තියන්නේ. මොකද මේවයිනුත් අපිට වෙනතර අපි ඕපන් ඩෝ පොලිසි එක තියෙනවා. ඒ කියන්නේ ඕනෙම එම්ප්ලොයි කෙනෙකුට ඕපන් ඩෝ පොලිසි කියලා කියන්නේ ඕනෙම මැනේජ්මන්ට් ලෙවල් එක ජෙනරල් මැනේජර් පවයි ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ ඕනෙම වෙලාවක. ඒක තමයි ඕපන් ඩෝ පොලිසි එක කියලා කියන්නේ. ඒතර අපි ග්‍රීවන්ස් බුක්ස් දාලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් ආවොත් එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර් ගාවට එයා ප්‍රශ්නේ විසඳනවා. ප්‍රශ්නේ ඉඳලා පොඩි ප්‍රශ්න ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියනවා. පොතේ ලියලා තියෙනවා. ඊට පස්සේ සමහරවිට මේ HR මැනේජර් වෙන්න පුළුවන් නැත්නම් එම්ප්ලොයි රිලේෂන් සෙක්ෂන් එකේ හෙඩ් ඇවිල්ලා මේ පොත් පරීක්ෂා කරලා බලනවා ඊළඟට ෆලෝ අප් එක මොකක්ද කියලා. මේ හැම පොතකම තියෙන්නේ සිද්ධිය මොකද්ද කාටද උනේ මොකද්ද සිද්ධිය ඊළඟට මොකද්ද ඒකට දුන්න සොලියුෂන් එක සහ ෆලෝ අප් එක මොකද්ද. දැන් අද ප්‍රශ්නයක් එනවා අද එම්ප්ලොයි කෙනෙක්ගේ කණ්ඩායම් දෙකක් අතර දෙන්නෙක් අතර බහින් බහින ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි ප්‍රශ්නේ විසඳනවා. එම්සොනු දෙන්නම ගෙදර යනවා. නමුත් අපි දන්නවද මේ හරියට මේ ප්‍රශ්නේ විසඳිලාද කියලා? අපි ෆලෝ අප් එකක් කරන්න ඕනේ. ටෙක්නල් අහන්න මොකද දැන් ප්‍රශ්න ඔයගොල්ලන්ගේ ගැටලුව විසඳිලාද? අන්න ඒ වගේ ඒ නිසා තමයි අපි මේ ෆලෝ අප් එකක් වෙනවද කියලා බලන්න තමයි උගාක් මේ කරන්නේ. නැත්නම් අපිට ගාවට ආවම ප්‍රශ්නයක් ආවම ඒක විසඳන එක පොත්වල ලියලිය බලන්න උවමනාවක් නැහැ නේ. අපි උගාක් ෆලෝ අප් එක තමයි බලන්නේ මේකෙන්. සහ අනිත් එක එකම විදිහේ ප්‍රශ්න දිගටම එනවනම් එතන ලොකු ගැටලුවක් තියෙනවා. දැන් එක කණ්ඩායමකින් එනවා දිගටම තමන්ගේ ටීම් ලීඩර්, තමන්ගේ සුපර්වයිසර් බයිනෝ වෙන්න පුළුවන් ගැටලු සාගත. ඒතකොට ඒ වගේ දේවල් වලදී අපි එතනට එක්කෝ සුපර්වයිසර්ට ආවාද කරන යාර ට්‍රේන් කරනවා එම්ප්ලොයිස්ලත් එක්ක ඩීල් කරන්න කොහොමද, ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ අර එකම විදිහේ ප්‍රශ්න එනවා නම් අපිට අඳුර ගන්නත් පුළුවන්. රටාව. ඒ වගේ දේවල් වල තමයි අපි මේක ඇත්තටම රෙකෝඩ් වෙන එකේ වටිනාකම මේක. ඊට පස්සේ ඊට අමතරව කවුන්සිලින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. කවුන්සිලින් ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ කවුන්සිලර් කෙනෙක් ඉන්නවා.
ෆැක්ටරි මේ කියන්නේ අපේ ආයතනයේ කර්මාන්ත ශාලාවේ වෙනම කවුන්සිලින් රූම් එකක් තියෙනවා. ඒකේ ඉන්නවා උපදේශකවරියක් ඉන්නවා. ඒ උපදේශකවරිය ගාවට ප්‍රශ්න ගෙනහිල්ලා විසඳ ගන්න පුළුවන්. මෙයා ඇත්තටම මේ අපේ ඉඳන් ඉන්නේ මේ විශ්‍රාමලත් පොලිස් පරීක්ෂකවරියක්. කාන්තාව ළමා කාරණා ඉතින් ඉඳන් ගොඩක් කාන්තාවුන් ඉන්නේ. අපේ 90%ක්ම ඉන්නේ කාන්තාවෝ. ආයතනයේ වැඩ කරන්නේ. 87ක් වගේම කාන්තාවෝ ඉන්නේ. 85-87ක් වගේ. එතකොට ඒක නිසා එහෙම කෙනෙක් ඉතින් මේ උපදේශනය ගැන ට්‍රේනින් එකකුත් තියෙන. එතකොට ඔය ගෘහස්ත හිංසන ප්‍රශ්න ඒවත් හරි තියෙනවනේ හරියට. ඒ වගේ ප්‍රශ්න අහමත් මෙයා කාන්තා පොලිස් පරීක්ෂකයෙක්කින් හින්දා හිටපු ඒ පැත්තේ පස්සේ උනේ. එතකොට මෙයාට සාමාන්‍යයෙන් මේ මිස්ටර් මේ මෙතුමියට තියෙනවනේ කවුන්සිලින් නොලෙජ් එක. ඒ ඉඳා ඒ ප්‍රශ්නත් විසඳනවා. අපි කවුන්සිලර් කෙනෙකුත් වෙනම ඉන්නවා ඇලොකේට් කරලා වර්ක් ෆෝස් එකේ වෙල් බීయింగ్ එක වෙනුවෙන්. ඊට පස්සේ අපි ප්‍රධාන දෙයක් තමයි පාටිසිපේටිව් මැනේජ්මන්ට් කියලා කියන්නේ. මොකද්ද ඔයගොල්ලෝ පාටිසිපේටිව් මැනේජ්මන්ට් කියලා කියන්නේ කියලා දන්නවද? කට්ටිය මට මැසේජ් දාලා තියෙනව නේද මොනවද? හරි. පාටිසිපේටිව් මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකද්ද? දැන් ඔයාලට මම මුලින්ම පෙන්නන්න අපි ගත්තේ වගේ මුලින්ම තිබ්බේ මේකේ තියෙනවා එකක් තමයි මේ two way communication කියන එක මම මේ කතා කරන්නේ. two way communication එකේ තියෙන counseling programs මේ ටික මම දාලා නැහැ. ඒක grievance book. ඊට අමතරව මේකේ තියෙනවා participative management කියන කොට තමයි මේකට කියන්නේ participative management කියලා. මම කියන්නන්ගේ මොකක්ද කියලා අතන තියෙනවා. participative management කියලා කියන්නේ අපි ආයතනයේ එම්ප්ලොයිස් ලගෙන්ම අදහස් ගන්නවා ආයතනයේ කළමනාකාරීත්ව කටයුතු කරගෙන යද්දී. කියන්නේ එම්ප්ලොයිස් ලව ඉන්වයිට් කරනවා. එම්ප්ලොයිස් are invited to involve in decision making process. ඒ කියන්නේ ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ආයතනයේ සේවකයෝ සම්බන්ධ කර ගන්නවා. අපි දැන් සාමාන්‍යයෙන් හිතන්නේ ආයතනයේ සේවකයෙක් සාමාන්‍යයෙන් ඇවිල්ලා කරන්නේ වැඩ කරන එක කළමනාකාරීත්වය තමයි ඔක්කොම තීරණ ගන්න කියන එකනේ. හැබැයි සමහර වෙලාවට එහෙම තින්කින් එකක් තමයි හුඟක් ආයතනවල සේවක සේවිකාවන් අතර තියෙන්නේ. හැබැයි ආයතනයේ සේවක සේවිකාවන්ගෙන් අදහස් අරගෙන අපි ඒගොල්ලෝ තීරණ ගැනීමේ ක්‍රියාවලියට යොමු කර ගන්නවා නම් ඒගොල්ලන්ගේ සැටිස්ෆැක්ෂන් එක තව වැඩි වෙනවා. ඒ වගේ ක්‍රියාවලියක් තමයි පාටිසිපේටිව් මැනේජ්මන්ට් කියලා කියන්නේ. අපේ ඇත්තටම දැන් ඕගොල්ලෝ දන්නවා හුඟක් ආයතනවල තියෙනවා අර යුනියන්ස් කියලා කියන්නේ අපි කියන්නේ මොකද්ද? වෘත්තීය සමිති. ඒකට හැබැයි අපේ ආයතනයේ නම් වෘත්තීය සමිති නැහැ. අපේ තියෙන්නේ ජොයින්ට් කන්සල්ටේටිව් කමිටි කියලා කියනවා. ජොයින්ට් කන්සල්ටේටිව් කවුන්සිල් කියලා. ඒ කියන්නේ JCC එකක්. මොකද්ද සාමාන්‍යයෙන් අපි ගත්තොත් ට්‍රේඩ් යුනියන් එකක ස්වභාවයයි JCC එකක ස්වභාවයේ වෙනස. ප්‍රධාන එක වෙනසක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන විදිහට මොකද්ද? අන්න හරි. තීරණ ගැනීම සඳහා දායකත්වයේ දැක්වීම. කෙනෙක් දාලා තියෙනවා. අපි ගත්තොත් මේකේ ස්වභාවය අපි තීරණ වලට එළඹෙන ආකාරය දැන් අපි
ඔයගොල්ලෝ දකින්න ඇති ටීවී එකේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට රේඩියෝ එකේ වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් එකේ වෙන්න පුළුවන්. හදන අහවල් වෘත්තීය සමිතියේ එක්ක ගැටුමක් තියෙනවා. අහවල් වෘත්තීය සමිතිය මේ ඉල්ලීම් මේව කරා. නමුත් කළමනාකාරීත්වය ඒ ගැන සලකන්නේ නැහැ. ඔන්න ඔහොම දේවල් යන්නේ. දැන් ඒකෙදි උගක් දෙපාර්ශ්වයේ දෙකට බෙදිලා දෙපාර්ශ්වයේ කේවල් කරගැනීමේ වගේ දෙයක් තමයි අපි වෘත්ති සමිති වල දකින්නේ. නමුත් අපේ තියෙන JCC එකේදී අපි දකින්න උග අපි දෙගොල්ලෝ එකතු වෙලා තීරණ ගන්නවා අපි දෙගොල්ලෝ ගැන අවබෝධයෙන්. නම දකින්න වෙන හොඳ පැත්ත ඒක තමයි. ඕගොල්ලන්ගේ ආයතන වල තියෙනවද මේ වගේ JCC සහ ඒ වගේ දේවල් තියෙනවද? වෘත්තීය සමිතිය නම් ඇතිනේ හුඟක් ආයතන වල. කට්ටිය ඉන්නවද මේ? තමයි HR jobs වල ඉන්න එහෙම නැත්නම් ආයතන වල ඉන්න අපේ ළමයි කවුද ඉන්නේ? පත්‍රෙන් කියනවා අපේ නම් නැහැ කියලා. අපේ ආයතනය ගත්තොත් නම් ශාක්‍ය රාජ්‍ය ආයතනයක් නේ හින්දා ඒකේ මේ වෘත්තීය සමිතියක් විතරයි තියෙන්නේ. තියෙන්නේ නේ. හරි හරි. මදු භාෂණීය කියනවා තියෙනවා කියලා. තියෙනවානේ. හරි හරි. තියෙන්නේ මොකද්ද මදු භාෂණී ට්‍රේඩ් යුනියන් එකක්ද නැත්නම් JCC එකක්ද? JCC නේ ට්‍රේඩ් යුනියන් එකක් තමයි තියෙන්නේ. තේරුණා තියෙන්නේ. ඒකනේ දාන්න සේවකයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා නිලධාරීන්ට පිළිතුරු ලබා දෙනවා. ඔව් ඒකම නෙමෙයි වෙන්නේ ඇත්තටම. ඇත්තටම ගත්තොත් සේවකයා ප්‍රශ්න ඉදිරිපත් කරනවා. දෙගොල්ලෝ එකතු වෙලා තීරණ ගන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අපි තීරණයක් ගන්න කලින් හැම වෙලාවකම අහනවා මොකද්ද දැන් අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. ඔව්. කියලා සේවකයන්ගේ පැත්තෙන් ගැටලුවක් මෙතන ශාක්‍ය දැන් මේ පාටිසිපේටිව් මැනේජ්මන්ට් කිව්වහම මෙතන අදහස් කරන්නේ අපි සේවකයා සහ කළමනාකරුවා කියන පාර්ශ්ව දෙකම සම්බන්ධ වෙලා තීරණ ගන්නවා කියන ක්‍රියාවලිය නේද? ඔව් ඔව් ඒක තමයි. ඒක තමයි පාටිසිපේටිව් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඒතර පාටිසිපේටිව් මැනේජ්මන්ට් එක විදිහට අපේ ක්‍රියාත්මක වෙන්නේ JCC එක. ජොයින්ට් කන්සල්ටේටිව් කමිටි කියන එක. එතකොට මේක ඇත්තටම සේවක සභාව කියලා තමයි අපේ කට්ටිය මේකට කියන්නේ. ඒකාබද්ධ සේවක සභාව. මේකෙදි වෙන්නේ ඇත්තටම හරි ප්‍රජාතාන්ත්‍රවාදී විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අපි මාසෙකට පාරක් ගන්නවා මීටින් එකක්. මේ මාසෙකට පාරක් මේ ගන්න මීටින් එකට හිතන්නකෝ අපි sections lines ගොඩාක් තියෙනවානේ. මේ 3500ක සේවක කට්ටිය නියෝජනය වෙන්න 52ක් ඉන්නවා නියෝජිත. ඒකට ඒ ලයින්ස් අපි ගත්තොත් එහෙම නිෂ්පාදන කණ්ඩායම අතරකට වගේ එක සමාජිකයෙක් හෝ සමාජිකාවක් ඉන්නතොට ඒ කණ්ඩායමේ ඉන්න කට්ටිය මේකෙන්න කට්ටිය ඡන්දෙන් තමයි මේ නියෝජිතයපත් වෙන්නේ. හරියට නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්පත් වෙනවා වගේටත් තමයි. ඡන්දෙන්පත් වෙනවා. ඒතකොට මේක අපි හැම වෙලාවකම හරිම මේ අර අපි ගත්තොත් ට්‍රාන්ස්පරන්ට් විදිහට විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද අපි මේ ඡන්දය තියෙන වෙලාවට කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවා මේ ඡන්දේ නිරීක්ෂණය කරන්න අපි ගෙන්නනවා. ගෙන්නලා එතකොට අපි ඉන්නේ සෝන් එකක් ඇතුලේ. ඒ කියන්නේ BOI සෝන් එකක් ඇතුලේනේ. මේ BOI සෝන් එක ඇතුලේ ඒතර BOI නිලධාරීන් සහ කම්කරු නිලධාරියෙක් අනිවාර්යයෙන්ම මේක නිරීක්ෂණය කරන්න එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ සාතික කරනවා මේක අපි හරි විදිහට පැවැත්තුවා කියලා. අපිට මේකට වෙනම ව්‍යවස්ථාවක් තියෙනවා. මේක ඡන්ද ක්‍රියාත්මක කරන හැටි මේ ඒ වගේ අපි මේ වෙනවා. එතකොට මේකෙදි අපි ආයතනයේ තියෙන තමන්ගේ අදාළ සෙක්ෂන් එකේ වෙන්න පුළුවන්, ලයින් එකේ වෙන්න පුළුවන්, තමන් අදාළ කණ්ඩායම් වල තියෙන ගැටලු මාසෙකට පාරක් එතකොට එකතු කරන් එනවා. ගැටලුව එකතු කරගෙන අර මේන් JCC අපි කිව්වොත් එහෙම සේවක සභාවට අරගෙන එනවා ඒ කණ්ඩායමේ අදාළ නියෝජිතයා. එතකොට අපි එතනදී කළමනාකාරීත්වය හැමෝම ඉන්නවා. ජෙනරල් මැනේජර්, HR මැනේජර්, සේවක සම්බන්ධාංශයේ කට්ටිය, කියන ER එකේ ඉන්න සේවක සම්බන්ධාංශයේ කට්ටිය ඔක්කොම මෙතන එකතු වෙලා මේ ප්‍රශ්නෙට අපි මේ ප්‍රශ්න වලට ගැටලු වලට විසඳුම් හොයන එක තමයි කරන්නේ.
ඊට පස්සේ මේවා අපි මීට් කරනවා. මේ ගැටලුව මොකද්ද? ඒකට උත්තර දුන්නේ කවුද? විසඳුම මොකද්ද දුන්න? සහ විසඳුම දුන්නේ නැත්නම් විසඳුම දෙන්න බලාපොරොත්තු වෙන දිනේ විසඳුමක් ගත්තොත් ඇක්ෂන් එකක් ගත්තොත් ඒක කරලා ඉවර වෙන දවස්. ඊවා පවා මේක හරියට අර නිකම් බොරුවට එන්න කියලා දැන් ඔය සමහර වෙලාවට සමහර ආයතනවල මම කියන්නේ අජේ වෙන්න පුළුවන් සමහර ආණ්ඩුවෙන් වෙන්න පුළුවන් සමහර ලාවට බොරුවට උද්ඝෝෂණය කරාම කට්ටියට එන්න කියලා බොරුවට සාකච්ඡා කරලා යවනවනේ. අන්තිමට ගත්ත තීරණයකුත් නැහැ. බොරුවට නිකන් සාකච්ඡා කරලා ලියුම් කුමාරක් විතර වෙලා තියෙන්නේ. අපි එහෙම නැහැ. අර ගන්න තීරණ අර විදිහට ෆලෝ අප් වෙන මෙකනිසම් එකක් තියෙනවා. ඒක නෝටිස් කරනවා. මේවා තමයි අපි කරපු ගත්ත තීරණ. මේකෙදි මෙන්න මේ දේවල් තමයි දැන් මේකට දුන්න උත්තර සොලියුෂන්. මෙන්න මෙදා වෙද්දි මේක ක්‍රියාත්මක කරනවා. එතකොට ඊළඟ JCC සභාව වෙන්න කලින් ඒවා ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා අපි ෆලෝ අප් එකකුත් අනිවාර්යෙන් කරනවා. නැත්තම් ඒ JCC කිව්ත් අපෙන් ආයෙ ප්‍රශ්න කරනවා මොකද ක්‍රියාත්මක නැත්නම් අපි මොනවද සාධාරණ හේතුවක් තිබුණොත් ඒක ඉදිරිපත් කරනවා. උගාක් වෙලාවට ප්‍රශ්නේ තුනම අපි අහන්නේ ඕගොල්ලෝ හිතන විදිහට මේකට විසඳුම මොකක්ද කියලා. ඒකට ඒගොල්ලන්ගේ පැත්තෙනුත් අපිට සේවක සේවිකාවන් ඇතුළත් වෙන විසඳුමක් අපි මෙහෙම කරොත් හොඳයි නේද කියලා කල්පනාකාරීත්වයෙන් අපි ඒතර අපි ඒක ක්‍රියාත්මක අපිත් හිතන හැමකට අපි සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති ගොඩාක් හොඳ තීරණ දැන් කල්පනාකාරීත්වයට හිතෙන්නේවත් නැති ගොඩාක් හොඳ උත්තර සහ විසඳුම් සේවක සේවිකාවන්ගෙන් හම්බ වෙනවා සමහර ගැටලු වලට ප්‍රශ්න වලට. මොකද ඒගොල්ලෝ සමහරයි මේකේ වැඩ කරන්නේ. ඒගොල්ලෝ දන්නවා ඒ ගැටලුවේ ගැඹුර. ඒක කොයි ලෙවල් එකේද තියෙන්නේ? කාටද ගැටලුව තියෙන්නේ? එතකොට හුඟක් වෙලාවට ඒගොල්ලන්ගෙන් අපිට ගොඩාක් වටිනා අදහස් සහ උත්තර එනවා. ඊට අමතරව මේ ප්‍රශ්න හොයන එක විතරක් නෙමෙයි. ප්‍රශ්න වලට උත්තර හොයන එක විතරක් නෙමෙයි. ආයතනයේ ඉදිරි අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරන්නේ කොහොමද කියන තීරණ පවා මෙතනදී ගන්නවා. අපි ගත්තොත් පාටිසිපේටිව් මැනේජ්මන්ට් එක මොනවද කියන ලක්ෂණ එකක් තමයි ethical dimensions. අපි උගක් වෙලාවට ethical proper channel of communication මේක නිකන් නිකන් කතා කරලා ඕපදූප කතා කරනවා වගේ තැනක් නෙමෙයි. හරියට මිනිට් කරලා හරියට නෝටිස් බෝඩ් එකෙත් දාන අපි දෙන උත්තර හරි ක්‍රමවේදයක් තියෙනවා මේ ක්‍රියාත්මක වෙන්නේ. මේකෙන් එම්ප්ලොයිස්ලා එම්පවර් වෙනවා. සේවක සේවිකාව අභිප්‍රේරණය වෙනවා. මොකද ඒගොල්ලන්ට තීරණ ගන්න කියන ඒගොල්ලන්ගේ අදහස් කියන්න පුළුවන්. ඒගොල්ලන්ටත් පොඩි සතුටක් ඇති වෙනවා අපිත් ආයතනයේ දියුණුවට සහභාගී වුණා. අපිටත් තීරණයක් ගත්තා. අපේ හඬටත් කළමනාකාරීත්වය අහුම්කම් දෙනවා කියන එක ඒගොල්ලන්ට ඇති වෙනවා. ඒ හැඟීම ඇති වෙනවා. ගෞරවය ඇති වෙනවා. එතකොට psychological satisfaction එකකුත් ඒකෙන් ඇති වෙනවා. මේවත් එක්ක ගත්තාම ඊළඟට මොනවද මේකේ තියෙන වාසි ගත්තොත් innovation efficiency එක වැඩි වෙනවා, කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. සමහර ලාවට employees ලගෙන් එන උත්තර සමාජයට අපි හිතනට වඩා ගොඩක් හොඳයි. motivation එක වැඩි වෙනවා. less supervision requirement. ඒ කියන්නේ සමහර වෙලාවට අපි understanding and easy implementation of decisions. අපි සමහරවිට කළමනාකාරීත්වයේම තීරණයක් අරගෙන දැන් සමහරවිට අපි සේවක සේවිකාවන් එක්ක කතා කරලා ගන්න තීරණයට බොහොම සමාන තීරණයක් තමයි අපි නිකම්ම හිතලා ගත්තත් ගන්න කියලා හිතන්නකො. මැනේජ්මන්ට් එක විදියට. නමුත් අපි ඒකෙදි ඒ තීරණය දැන් අපි ඒ තීරණේ ක්‍රියාත්මක කිරීමේදී ආයතනයේ සේවක සේවිකාවන්ට ඇතිවිය හැකි ගැටලු සහ ඒකේ කන්සර්න්ස් අපි එච්චර හිතන්නේ නැහැනේ කලමනාකාරීත්වය විතරක් හිතලා තීරණයක් ගත්තොත්. හැබැයි මේ වගේ තැනකදී තීරණයක් ගත්තාම අපි මෙන්න මෙහෙම දෙයක් මේකට ක්‍රියාත්මක කරමු කියලා කිව්වට පස්සේ ඒකට ගැටලුවක් තියෙනවනම් සේවක සේවිකාවෝ ඒකට කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක ක්‍රියාත්මක කරොත්. මේකට අපි මොකද කරන්නේ? එතකොට අපිත් ඒකට උත්තර හොයලා කතා කරලා ඩිස්කස් කරලා දෙන උගක් කියලාට පොලිෂ් වෙච්ච ක්‍රියාත්මක කර අර ඉම්ප්ලිමෙන්ටබල් ඩිසිෂන් එකක් තමයි උගක් වෙලාවට එන්නේ. ක්‍රියාත්මක කරන්න පුළුවන් ඩිසිෂන් එකක්.
ඒක නිසා හුඟක් වෙලාවට මේ වගේ අර කළමනාකාරීත්වයෙන්ම හිතලා තියෙන කෙනාට මේ වගේ සාමූහිකව තීරණ ගන්නේ ඒ තීරණේ ක්‍රියාත්මක කරන්න හරිම පහසුයි. මොකද මේක හැමෝම එකතු වෙලා ගත්ත තීරණයක්නේ. ඒගොල්ලන්ගේ උමනාවක් තියෙනවා මේක ක්‍රියාත්මක කරන්න. සහ ඒක තීරණේ වරදින්න තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. මොකද එම්ප්ලොයිස්ලාගේ පැත්තෙන් අපිට වරදින්න තියෙන සහ ඒක ක්‍රියාත්මක නොවෙන්න පුළුවන් මාර්ග ටික පෙන්වලා දීලා තීරණේ අපි ෂේප් කරලා ඉවරයි. ඒක හරියන ගැළපෙන විදිහට. උඩා දුරට ඒ දේ වෙනවා. බොහොම සාමූහික විදිහට හොඳ ක්‍රමවේදයක් මේක ආයතනය තුළ පාර්ටිසිපේටිව් මැනේජ්මන්ට් එක සාමූහික කළමනාකරණය ක්‍රියාත්මක කරන්න. ඊළඟට රෙඩියුස් කන්ෆ්ලික්ට් ඒ කියන්නේ ගැටුම් නැති වෙන එක වළකිනවා. දැන් නැත්තම් හිතන්නේ ආයතනයේ මම කළමනාකාරී දිනකට ලොක්ක තමයි තීරණ ගන්න අපි මේවා කරන්න ඕනේ. එහෙම නීතන්නේ. නමුත් මේ වගේ එකතු වෙලා ගත්තට පස්සේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට වැඩ කරනවා. අනිත් ඒ තමයි ලීඩර්ෂිප් ස්කිල් එක වැඩි වෙනවා. දැන් අපි උගක් දැකලා තියෙන දෙයක් තමයි ඔය සමාජලාට සේවක සභාවටපත් වෙන සමාජිකාවෝ ගැන අපි හොඳට බලන් හිටියොත් ඊළඟ අවුරුදු දෙක තුන යද්දී ඒගොල්ලෝ ඊළඟ ලෙවල් එකට ස්ටාෆ් ලෙවල් එකට ටීම් මෙම්බර් ලෙවල් එකේ ඉඳලා උගක්පත් වෙනවා. ඒගොල්ලෝ ඊළඟට ගෲප් ලීඩර් GL ටීම් ලීඩර් ලෙවල් එකට ඉස්සරහට යන්නේ ඒගොල්ලෝ. මොකද නිකම්ම තීරණ ගැනීම දැන් මේ වගේ තැන්වල ඇවිල්ලා කළමනාකාරීත්වයත් එක්ක කතා කරලා කළමනාකාරීත්වයේ තීරණ ගන්න කොහොමද කියලා මෙයා වෙලා ඒගොල්ලන්ගේ ඉන්සයිට් එක දීලා ඒගොල්ලෝ උගක් වෙලාවට උඩ ඉම්ප්‍රූව්මන්ට් මයින්ඩ්සෙට් එකකින් ඉන්නේ බලන්නේ. මේක අපි කොහොමද මේක ඉම්ප්‍රූව් කරන්න කියන. ඒකට ඒ මානසික විපර්යාස ඒ ලීඩර්ෂිප් ස්කිල් එක ඒ සේවක සේවිකාව ඕකට සහභාගී වෙන සේවක සේවිකාව කරත් ඇති වෙනවා. මම උගක් දැකලා තියෙන දෙයක් තමයි ඔය සේවක සභාවට වැඳිලා අවුරුද්දක් දෙකක් ඒගොල්ලෝ නියෝජිත විදිහට වැඩ කරාම ඊළඟ අවුරුදු දෙක තුන ඇතුළත ඒගොල්ලෝ උගක් දුර ගමනක් යනවා. මොකද ඒ සේවක සභාවෙන් නියෝජිතයෙක් විදිහට හම්බා ගන්න නායකත්ව ගුණාංග ඒගොල්ලෝ ඇති කරන ගන්න ගුණාංග ඒගොල්ලන්ගේ කැරියර් ඩෙවලොප්මන්ට් එකට පැකියා ජීවිතයට අදාළ කරගෙන ගොඩාක් වර්ධනය වෙනවා. ඒකට කමියුනිකේෂන් ස්කිල්ස් එහෙම හරියට වර්ධනය වෙනවා. මොකද ප්‍රශ්නයක් කියන්නේ ගැටලුවක්ම කතා කරන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඇත්තටම ට්‍රේනින් එකක් වගේ තමයි මේක. ඊළඟට එක්ස්ටර්නල් රෙකග්නිෂන් එකකුත් ඇති වෙනවා මේකට. අපිට මොනවා හරි ගැටලුවක් මේ අපි යම්කිසි අපි ඔඩිට් වලින් එන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් කම්කටොළු පාදිතෙන් ආවත් ඕගොල්ලෝ මොනවද ප්‍රශ්නයක් ඇති වුණාම කරන්න කියලා කිව්වම අපිට කියනවා මේව ඉතා හොඳ ක්‍රමවේදයක් අපි දැන් මම මේ කියනවා වගේ අපිට කියනවා මේ වගේ ඉතා හොඳ ක්‍රමවේදයක් අපේ ආයතනයේ තියෙනවා කියලා. එහෙනම් එක්ස්ටර්නල් පැත්තෙනුත් මේකට ඇත්තම රෙකග්නිෂන් එකක් තියෙනවා. හරි. ඊළඟට මම මොගලන්ට පෙන්නන්නම් අර මම පෙන්නපු ආපස්සට ගිහිල්ලා මේක අපි ගත්තානේ ER ස්ට්‍රක්චර් එක මම කිව්වා. two way communication එක ගත්තාම ඊට අමතරව two way communication එකේ තව තියෙනවා food and transport meeting කියලා තියෙනවා. ඒ කියන්නේ ආයතනේ මේක 3000ක් ඉන්න තැනක්නේ. ප්‍රවාහනයේ සම්බන්ධ වෙන ගැටලු ක්‍රියාත්මක කරන්න වෙනම ඒ ප්‍රවාහන අංශයේ HR එකේ කට්ටිය එකතු වෙලා නියෝජිතයෝ කීපයක් කට්ටියත් එකතු වෙලා ප්‍රවාහනයේ සම්බන්ධ තියෙන ගැටලු ගන්නවා. ඊපස්සේ ෆුඩ් කමිටි කෑම සම්බන්ධයෙන් මේගොල්ලෝම තමයි මෙනු තීරණය කරන්නේ. අපි නෙමෙයි මේගොල්ලෝ අහලා බලලා අතර ෆුඩ් කමිටි එකෙන් කරන්නේ ඒක. මොනවද තියෙන ප්‍රශ්න කියලා බලලා කෑම වල තියෙන ගැටලු ෆුඩ් කමිටි. ඒතර මේක තමයි ගොඩාක් මේ තීරණ ගන්න සේවකයන්ව සහභාගී කරව ගන්නවා. ඊළඟට JCC කියන අපි ඔය කියපු JCC එක. ඊළඟට මේගොල්ලෝ මේ දාලා තිබෙන මිනි JCC කියලා අපි ඇත්තට මේකෙදි කරන්නේ අර ඕනම මම කිව්වා නේද මේ මාසෙකට පාරයි අපි සේවක සභාව ගන්න කියලා. ඒක සේවක සභාව නියෝජිතයෝ 50ක් එකතු වෙලා මහා සේවක සභාව ගන්න මාසෙකට පාරයි. හැබැයි අර අපි කිව්වනේ සෙක්ෂන් එකක ඉන්නේ එම්ප්ලොයිස්ලා 200යි කියලා. ඒතර ওই 200ට ඉන්නේ සේවක සභාව නියෝජිත 4 දෙනෙක්. ඕකටම ඉන්නවා එක සේවක සභාව නිලධාරියෙකුත් ER ඔෆිසර් කෙනෙක්. එම්ප්ලොයි රිලේෂන් ඔෆිසර් කෙනෙක්. ඒතර මේ එම්ප්ලොයි රිලේෂන් ඔෆිසරයි මේ සේවක සභාවේ නියෝජිතය 4 දෙනයි එකතු වෙලා. සහ ඒ අංශයේ ඉන්න කළමනාකාරය එකතු වෙලා. ජෙනරල් මැනේජර් නෙමෙයි. ආයතන අංශයේ ඉන්න කළමනාකාරය එකතු වෙලා බලනවා ඒ මහා සභාවට ගෙනියන්නේ නැතුව මොනවා හරි ප්‍රශ්න අපිට ඊට කලින් විසඳුම් දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මිනි JCC කියන්නේ ඒකයි. පොඩි version එක. අර 50 ක දෙනා මේ 4 දෙනා එකතු වෙලා අපේ section එක ඇතුළේ තියෙන පොඩි ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. කියලා බලතොට
විසඳන්න පුළුවන්. සමහර ප්‍රශ්න අරකට දාන්න ඕනෙත් නෑ. ලොකු ප්‍රශ්න තමයි අපි මේන් JCC එකට දාන්න ඕනේ. සමහර මේ ප්‍රශ්න බහුතරය පොඩි ලෙවල් එකෙම විසඳිලා ඉක්මනට ඉස්සරහම වෙන එක එකක්. ඊළඟ අපි yellow scarf meeting කියලා ගන්නවා. ඒ කියන්නේ අපි දැකලා තියෙන දෙයක් තමයි උගා අපේ ආයතනයේ ඇවිල්ලා මාස 3ක් ඇතුළත වගේ තමයි ආයතනයේ සේවක සේවිකාවෝ අයින් වෙලා යන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි ඕනෙම දෙයක් එහෙමනේ. බයිසිකලයක් පදින්න ඕනත් මුලින්ම අමාරුයි. කකුල තියෙන හැටි හිතන්න ඕනේ. කරකවන හැටි හිතන්න ඕනේ. ඔය ගොඩාක් දේවල් තියෙනවානේ. නමුත් ටික කාලයක් ගියාම නිකම්ම සතෙක් පැන්නත් ඉබේටම බ්‍රේක් ගහනවා. ඔන්න ඔය වගේ පුරුදු වෙනවා. අන්න ඒ වගේ තමයි අර මුල් මාස 3 අල්ලලා හිටියොත් ඊට පස්සේ ඉන්නවා. ඒ නිසා අපි අලුතෙන් ආව සමාජිකාවන්ට මොනවාරි ගැටලු තියෙනවද කියලා බලන්න. වෙනම මීටින් එකක් ගන්නවා. ඒ සමාජිකව සතියේට පාරක් එකතු කරගෙන. ඒ වගේ අපි කරනවා. රංග මේ තව කොච්චර වෙලා තියෙනවද මේ කරන්න මේ මම වෙලා වැඩිද මන්ද ඒ වෙලාව නම් 9ක් තියෙන්නේ. ඔයාට වෙලාව ගන්න ඕන නම් තව ටිකක් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් 9:25 වෙලා. 9:25 මං ඕනේ. එයා විනාඩි 15 කරනවා වැඩිපුරත් ඇවිල්ලානේ. ඔව් ටිකක් වැඩිපුර වෙලා දෙන කමක් නැහැ මේ. හරි මං තා විනාඩි 10ක් 15ක් ඇතුළත ඉවර කරන්නම්. මේ ගොඩාක් මේක තියෙනවා. නමුත් ප්‍රධාන දේවල් ටික මම හුඟක් කරා. දැන් පාටිසිපේටිව් මැනේජ්මන්ට් එක කියන මේ ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. ඒක සහ මේ ක්‍රියාත්මක වෙන දේවල් මම ටිකක් ඉතුරු ටික පොඩ්ඩක් වේගෙන් යන්නම්. පිහිල්ලා කියන්න නේ. ඊළඟට ඒක. ඊළඟට අපේ තියෙනවා සජෙෂන් කල්චර් කියලා එකක්. මේක වෙනම දෙයක්. මම ඒක ගොඩක් ඩීප් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒක මම කියන්නම් මේකේ වෙන්නේ මොකද්ද කියලා. මේකෙදි කරන්නේ ආයතනයේ දැන් අරකෙදි කරේ මැනේජ්මන්ට් ඩිසිෂන්ස් ගන්න ආයතනයේ තීරණ ගන්න සමාජිකව එකතු කරගත්තා නේ. මේකේ කරන්නේ ඒක නෙමෙයි. ආයතනයේ ඉනෝවේෂන් කරන්න. වැඩි දියුණු කරන්න කොහොමද තීරණ ගන්න කියලා. මට හිතෙනවා මේ තියෙන හිතන්නකෝ මොකක් හරි කැලලක් තියෙනවා. දොරක්. මේ දොර මෙහෙම ඇරුන් නැතුව වෙන විදිහකට ඇරුනොත් මේක මීට වඩා පහසුයි. අන්න ඒ වගේ. මේ මහාන මැෂිමේ මේ දර පොක්කක් තිබ්බොත් මට මේ නූල් බෝල එල්ල ගන්න පුළුවන්. අන්න ඒ වගේ අර වැඩ පහසු කරන විදි. ඒ කියන්නේ කයිසන් වගේ. කයිසන් ඉම්ප්‍රූව්මන්ට්ස්. එතකොට ඒ වගේ ඉම්ප්‍රූව්මන්ට්ස් එතකොට ඒ කියන්නේ ආයතනයේ සමහරලාට මේ පොඩි දෙයක් හිතනවා පොඩි නාස්තියක් වළක්ව ගන්න. ඒ කියන්නේ සජෙෂන් වලින් කරන්නේ නාස්තියක් වළක්ව ගන්න. එහෙම නැත්නම් තියෙන ප්‍රොසෙස් එකක්, තියෙන ක්‍රියාවලියක් වැඩි දියුණු කරන්න, තියෙන වැඩක් අඩු කාලෙකින් කරන්න වගේ දේවල් කරන්න පුළුවන් වලට නව අදහස් තමයි ඉදිරිපත් කරන්නේ. ඒතකොට ඕනේ එම්ප්ලොයි කෙනෙකුට පුළුවන් අපි සජෙෂන් මීටින්ස් ගන්නවා. ඒකෙදි කෙනෙක්ට පුළුවන් සජෙෂන් බොක්ස් තියෙන හැමතැනම. ඒ බොක්ස් වල තමන්ට අයිඩියා එකක් ආවම ගිහලා දාන්න පුළුවන්. ඒ අපි අදහස අරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේ එක දැනුවත් කිරීම වැඩසටහන් කරනවා. ඒ සජෙෂන් වලින් මොනවද කරේ අපි ඒවා ක්‍රියාත්මක කරන අලුත් වෙන එම්ප්ලොයිස්ට අපි ඒ ගැන දෙනවා. ඊට පස්සේ රිවෝඩින් කරනවා. ඒ කියන්නේ හොඳම අදහසක් දීලා ක්‍රියාත්මක කරාම ඒකට අපි තෑගි දෙනවා. සමහරවිට පොඩි දේවල් වලින් ලක්ෂ ගානක ආයතනයට සේවිං වෙලා තියෙනවා. නාස්ති අවම වෙලා. මේ තියෙන්නේ මේ මීටින්ග්ස්. ඒ කියන්නේ අදහසක් දැම්ම බලියට ක්‍රියාත්මක කරන්න බෑ. ඊටසේක කල්පනාකාරීත්ව අපිට ඕක දාලා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලලා ක්‍රියාත්මක කරනවා. අපි ගත්තොත් මේ තෑගි දෙනවා. හොඳම අදහස්. ඊට පස්සේ අපි දැන් සමහර වෙලාවට වෙන දෙයක් තමයි අදහසක් දෙන. අදහස් ගොඩක් එනවනේ. අදහසක් ගත්තට ඒ අදහසට වෙච්ච දෙයක් නෑ. එහෙම වුණාමත් අය අදහස් දෙන්නේ නෑ කවුරුත්. ඒ නිසා අපි කරන්නේ හැම වෙලාවකම අදහසට මොකද උනේ කියලා යාට SMS මාර්ගෙන් අපි දැනුම් දෙනවා. ඔබේ ඊට පස්සේ රිවෝඩින් කරනවා. ඊට පස්සේ අපි ඊට පස්සේ අපි මේ සර්වේ එකක් කරා. ඒක කරේ අපි එකක් මම කියන්නම්. අපි අර HR ස්ට්‍රැටජි එක ගත්තම කලින් ඉවන හරි මේ ස්ට්‍රැටජි එක කරද්දී අපි
ඒක ක්‍රියාත්මක කරන්න අයිඩියාස් ගන්න තමයි කරේ. මේකේ අපි කරේ පොඩි සර්ව් එකක් කරලා එම්ප්ලොයිස්ලා කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද? ඒගොල්ලන්ගේ අදහස් මොනවද? වගේ දේවල් ෆියුචර් ફોකස් එක ඉස්සරහට ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් මොනවද කියලා අපි ගත්තා. ඒකෙන් තේරෙනවා සමහරු බිස්නස් කරන්න කැමති, සමහරු ඉගෙන ගන්න කැමති. ඒ වගේ අයිඩියාස් අපි ගත්තා. ඊට පස්සේ අපි කරේ වැඩි ඉන්ටර්නල් ට්‍රේනර්ස්ලා. දැන් එළියෙන් ගේන්නේ නැතුව අපි අපේම ඉන්නවා දැන්. සමහර විට අපේ ඉන්න පුළුවන් එක්සිකියුටිව් කෙනෙක් හරි විවිධාංග නිලධාරියෙක් ඉන්න පුළුවන්. එයාට තියෙන්නේ කලම බිස්නස් මැනේජ්මන්ට් උපාධියක්. ඒතකොට එයාට පුළුවන් බිස්නස් එකක් කරන්න හැටි ගැන මේක කියලා දෙන්න. සමහරට මගේ සමහර විට වයිෆ් හරි කවුරු හරි ඒ වගේ මේ උපදෙස් දෙන ආයතනයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ රිසෝස් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ අර ඉන්ටර්නල් කනෙක්ෂන් හරහා කරන එකක් තියෙනවා දැන්. තරහා මේගොල්ලන් ට්‍රේනින් කරලා දීමන් ඒගොල්ලන්ගෙත් මේකේ වෙල් බීන් එක වැඩි කරනවා. එතකොට එකක් තමයි අපි බිස්නස් කරන්න හැටි කියලා දුන්නා. මැත්ස් ක්ලාස් එක, ගිටාර් ක්ලාස් එක, බියුටි කල්චර් ප්‍රෝග්‍රෑම්ස් කරා. ඒ කියන්නේ මේ ආයතනයේම අපේ හිටිය එම්ප්ලොයි කෙනෙක් මේවා පාර්ට් ටයිම් මේ ජොබ් එක කරනවා. එතකොට එයා අනිත් කට්ටියට ගෙනල්ලා මේක කියලා දුන්නා. එහෙම. මේ බිස්නස් එකක් කරන හැටි ගැන අපි කියලා දුන්න එක. මේ ඇත්තටම මේ අපේ ආයතනයේ විදායක නිලධාරියෙක් මෙයා එක්සිකියුටිව් කෙනෙක්. මෙයා ඇත්තටම බිස්නස් එකක් කරනවා ගෙදර. මෙයාට බිස්නස් තියෙනවා. මෙයා පාර්ට් ටයිම් බිස්නස් එකක් කරනවා. මෙයා දන්නවා බිස්නස් එකක් රෙජිස්ටර් කරන්නේ කොහොමද කියලා. මෙයා මැනේජ්මන්ට් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්. ඉතින් එයා කියලා දුන්නා මේ දින එම්ප්ලොයිස්ලට කොහොමද මේක කරලා දෙන්නේ කියලා. ඊට පස්සේ අපිට ඊළඟට අපිට ප්‍රධානම දෙයක් තමයි මේ කියන්නේ මේ ඊට පස්සේ මේ ක්‍රියාත්මක කළ පොඩි සුපර් මාකට් එකක් දාපු මේ අපේ එම්ප්ලොයි කෙනෙක්. ඕලන්ට පේනවා ඇති. ඊට පස්සේ මෙයා විලා එකක් දාලා තව එක්කෙනෙක්. අයිඩියාස් අරගෙන. ඊට පස්සේ මේ අනිත් එක දැන් අපේ උගත්යක් තමයි ටීම් ලීඩර් ලෙවල් එකේ ඉඳලා ඊළඟ ස්ටාෆ් ලෙවල් එකට යද්දි පොඩි එක්සෑම් තියෙනවා. පොඩි ගණන් හදන්න තියෙනවා. ඒවා සමහරුන්ට හදන්න තේරෙන්නේ නැති ප්‍රශ්න තිබ්බා. ඊට පස්සේ අපි කරේ වැඩි අපේ HR එකේ හිටියන් HR කරේ නමුත් එයා බේසික් ඩිග්‍රී එක කරලා තිබේ මැතමැටික්ස් එක්සිකියුටිව් කෙනෙක්. ඒතකොට ඒ එක්සිකියුටිව් මැතමැටික්ස් ක්ලාස් එකක් කරා. එතකොට ඉන්ටර්නලිම තමයි මේක කරේ. එයාගේ සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. අපිටත් මේ අන්තිමට මේ එක්සිකියුටිව් අයින් වුණා දැන් ක්ලාස් කරනවා. එමත් උනා මේ ඉංග්‍රීසි ක්ලාස් එකක් කරා. ඉංග්‍රීසි ඩිග්‍රී එකක් තියෙන මේ අපේ ඉන්ටර්න් කෙනෙක් ඇත්තටම එයා හිටියේ. එයාට කියලා අපි ඒක කරේ. ඔයාගේ ජපුර ඉන්ටර්න්ස් ඩිග්‍රියක් මේ ඉංග්‍රීසි ඩිග්‍රියක් කරලා තිබ්බේ. ඉතින් අපි ගිටාර් ක්ලාස් එකක් කරා. OBD ප්‍රෝග්‍රෑම්ස් කරා. ඒ වගේ දේවල් අපි ගොඩක් කරා. ඒ මේ එන්ගේජ්මන්ට් මේ කියන්නේ අර ෆියුචර් ගෝල්ස් ඉතින් එන්ගේජ්මන්ට් ඇක්ටිවිටීස් කරනවා භක්ති ප්‍රෝග්‍රෑම්ස් පොසෝන් ඒ වගේ දේවල් මේක අපි එන්ගේජ්මන්ට් විදිහට තමයි බලන්නේ මේ අපේ ආදිනවා PWDs ලා PWDs ලා කියන්නේ අර person with disabilities ඒ කියන්නේ කතා කරන්න බැරි 15 16ක් විතර ඉන්නවා අපේ ආයතනයේ එහෙමයි කතා කරන්න බැරි කට්ටිය කන් ඇහෙන්නේ නැති කට්ටිය ඒගොල්ලොත් අරගොල්ලෝ වගේ හරියට වැඩ කරනවා ඉතින් ඒගොල්ලන්ට වෙනම සාමාන්‍ය මාසෙකට පාරක් විතර ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා වෙනම සයින් ලැන්ග්වේජ් කරන කෙනෙක් ගෙනල්ලා කතා කරනවා ඒගොල්ලන්ට සයින් ලැන්ග්වේජ් ඩේ එක මොටිවේෂන් ට්‍රේනින්ග්ස් ගීතවල අර්ථය මේ ගැන කියලා දෙනවා මේ එක ඒගොල්ලෝ විසින්ම අර ඊළඟට අපි කිව්වේ ඉන්ස්පයර් කියලා අර අපි කරපුවා මේ තියන්නේ ඒගොල්ලන්ම උනලා අපි මෙහෙම දෙයක් කරමු කියලා ඒගොල්ලන්ටම හිතිලා මේ ක්‍රියාත්මක කරපු දේවල් තමයි මේ සමහර දේවල්. quality circles කියලා කියන්නේ ඇත්තටම අපි ඔයගොල්ලෝ දන්නවා ඇති කියන්නේ මොනවා හරි ආයතනයේ යම් කිසි ගැටලුවක් ඇති වුනහම කණ්ඩායමක් එකතු වෙලා ඒ ගැටලුව විසඳනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එකේ මොකක් හරි ගැටලුවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒකට කටින් එකේ කෙනා, ප්ලෑනින් එකේ කෙනා එහෙම එකතු වෙලා තීරණ ගන්න එක. මට ප්‍රශ්නයක් දාලා තියෙනවා. මානව සම්පත් කළමනා කාර්යාලවල සර් සේවක සම්බන්ධ ආකර්ෂණය වර්ධනය කරන්න ආයතනය තුල කරන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. ප්‍රභා නේද මේ ඇහෙනවද?
ඖෂධ ප්‍රභා අහලා තියෙන ප්‍රභා මේ මේකෙදි ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ කළමනාකරන කාර්යයන් වල සේවක සමර්ථතා ආකර්ෂණය වර්ධනය කරන්න ආයතන. ඒ කියන්නේ අපි කිව්වොත් රික්‍රූට්මන්ට් ආකර්ෂණය කරගන්නද ඔයා අහන්නේ? මේ රික්‍රූට්මන්ට් ඇන්ඩ් සිලෙක්ෂන් සයිඩ් එකකින් මෙයා මේ අහන්නේ. ඒ කියන්නේ ආයතනයේ තියෙන ආකර්ෂණය වර්ධනය කරගන්න මොනවද කරන්න කියන දේ නේද? අනේ සේවක සමර්ථතා එම්ප්ලොයි එන්ගේජ්මන්ට් ප්‍රභා ඔය අහන්නේ මේ සිලෙක්ෂන් සයිඩ් එක ගැනද නැත්නම් ආයතනය තුල අපේ සේවකයෝ මේ එන්ගේජ්මන්ට් එක ගැන. එන්ගේජ්මන්ට් සයිඩ් එකකින්ද? මට පේන්නේ එන්ගේජ්මන්ට් සයිඩ් එකෙන් වගේ. එන්ගේජ්මන්ට් ඒවා තමයි මම හුඟක් පැහැදිලි කරේ නේ දැන්. ඔව් දැන් මේ මෙච්චර වෙලාවක් ආවේ මේ ආයතනය තුල කොහොමද අපි මේ සේවකයින්ව අපේ ආයතනය රඳව ගන්න අපි කටයුතු කරන්න කියලා ප්‍රභා. සහ ඒගොල්ලන්ගේ ආයතනය තුල තමයි මට මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද පැහැදිලි කරන්න පුළුවන්ද ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි එයාට අවස්ථාව දෙමුද? ඔව් දෙමු කමන්නේ. ප්‍රභා ප්‍රභාට දැන් කතා කරන්න පුළුවන් මම හිතන්නේ. හෙලෝ සර් එහෙනම් නේද? ඔව් මට එනවා කියන්න. සර් මේ මම අර දැන් අසයින්මන්ට් එකට ගන්න ඉන්නේ මේ දැන් මේ ආයතනය තුළ දැන් මානව සම්පත් ක්‍රියාවලිය තුළ හරි. අපි කතා කරනකොට සේවක සබඳතා හා ආකර්ෂණය. ඒ කියන්නේ සර් දැන් අර ෆැක්ටරි එකක සේවක සබඳතාවය. ඒ කියන්නේ ආකර්ෂණය වර්ධනය කරන්න යම් කිසි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නේද සර්? දැන් මම ඒ ටොපික් එක ගන්න නිසා ඒකට දාන්න දේවල් ටිකක් තමයි මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ප්‍රභා ඔය අහන්නේ දැන් ආයතනයේ සේවකයව රඳව ගන්න අපි කරන වැඩසටහන් ආයතනයක් තුල. ඔව් සර් දැන් අර අපේ ආයතනය තුල දැන් අපි ඔෆ් බෝඩින් එකේදී සර් දැන් අපි රැකිය සේවයෙන් ඉවත් වෙලා යනකොට ආයතනය ගැන හොඳ දෙයක් නේ එළියට යන්න ඕනේ. ඔව්. එතකොට අපි ඇතුලේදී කරන ක්‍රියාවලිය සර් දැන් අපි ආකර්ෂණය දිනාගෙන සර් දැන් ඒකට උත්තරයක් කිව්වා කලින් අර මේ ඔව් දැන් මේ මෙච්චර වෙලා කියපු ඔක්කොම කරුණු ටික ඉතින් අපිට ගන්න පුළුවන් මේ සේවකයව රඳව ගැනීම සම්බන්ධව නම්. ඔව් සර් දැන් සේවක සමස්තාවටත් ඒ ටික ගන්න පුළුවන් සර්. ඇත්තට මම මේ ප්‍රශ්නේ මේ කලින් ටිකක් ඇහුවේ සර් මේ අර මට පවර් කට් නිසා දැන් 100ට අඩු ගන්න. ආවිල තියෙන්නේ නේ. හරි. ඒකයි. හරි මේ ඔයාලට මේ කරුණු ටික ඔක්කොම වගේ ගන්න පුළුවන් මේ මේකට ප්‍රභා. හරි සර් හරි මම ඒ ටික ගන්නම්. හරි thank you සර්. හරි. මං හිතනවා දැන් කාලෙත් ගියා මේ මං අන්තිම ටික නම් පොඩ්ඩක් වේගෙන් පැහැදිලි කරේ. ඕගොල්ලන්ට යම් කිසි දෙයක් ගන්න නැති කියලා මං හිතනවා ලෙක්චර් එකෙන්. මොකද ඕගොල්ලන්ගේ අංග ළමයි මම හිතනවා ඉතින් ඔයාලට ගොඩක් වටිනා ලෙක්චර් එකක් හම්බ වුණා කියලා විශේෂයෙන් මේ සාමාන්‍යයෙන් ඇත්තටම මේ ආයතනයේ ඕගොල්ලන්ට ඇත්තටම තේරෙනවා ඇති මේ process එකක් ගත්තත් මේක පැහැදිලි කරන්න ඇත්තම දවසක් යනවා. ඔව්. එයාටක් අරන් කරත් ඔක කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ ශාකිසෙටයි මට. ඒ තරමට මේ ලොකු දේවල් සිද්ධ වෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ ගත්තොත් දැන් ආයතනය ලොකු වෙන්න processes ගොඩාක් දේවල් තියෙනවා වැඩි. සහ උඟක් අජාත්‍යන්තර ආයතන කියන්නේ එහෙම වෙන්න හොඳ processes තියෙනවා මානව සම්පත් කළමනාකරණයේ පැත්තෙන්. අනිත් දේ තමයි උඟක් හොඳට මම දකින දෙයක් තමයි මානව සම්පත් කළමනාකරන process ක්‍රියාත්මක වෙන්නේ සේවකයෝ වැඩි ප්‍රමාණයක් ඉන්න ආයතනයක් වල. සේවකයෝ ප්‍රමාණය අඩු වුණාට පස්සේම ලොකු processes නැහැ. නමුත් දැන් අපි වගේ ගොඩාක් මිනිස්සු ඉන්න ආයතනයක් වල labor incentive නේ. අදේට කියන්නේ labor incentive ව්‍යාපාර වල තමයි හුඟක් මේ වෙන්නේ. අනිත් එක අපේ ආයතන විශේෂයෙන්ම මේ හුඟක් අර ගොඩක් අර ගනුදෙනු කරුවන්ට යුරෝපා ඇමරිකන් ඒ වගේ අර ගත්තොත් ඒ වගේ මාකට්ස් වලට මේව කරන හින්දා අපි හුඟක් වෙලාවට යම්කි ස්ටෑන්ඩඩ් එකක් තියාගන්නවා සේවක මේවා සම්බන්ධයෙන්. ඒ නිසා හුඟක් processes අපි මේ විදිහට align කරලා තමයි තියෙන්නේ. අපි lean management එක හොඳට ක්‍රියාත්මක කරන ආයතනයක්. මේ lean management එක අපි HR එකටත් සමු කරනවා. ඒ පිළිබඳව පැහැදිලි කරොත් ගොඩාක්
කල්යනවා මේක විස්තර කරන්න. ඒක ලීන් එක කියන්න දෙන්නේ තවත් පැය 3ක් විතර ගන්නවා ලීන් එක කියන්න. ඔව් අපිට වෙනම කෝසස් තියෙනවා අපි ඒව කරන්න ඕනේ ලීන් එකේ අපි ටික ටික එහෙම ගොඩාක් තියෙනවා. ශාකේ පොඩ්ඩක් මෙයාලට පැහැදිලි කරමුද මේ ඔයාලා කම්පැනි එකේ 5S එකම ක්‍රියාත්මක වෙන්නේ මොකද කියලා? අපේ ආයතනයේ ඇත්තටම ලීන් මැනේජ්මන්ට් ක්‍රියාත්මක කරන ආයතනයක්. එතකොට අපේ ලීන් මැනේජ්මන්ට් ලීන් මැනේජ්මන්ට් ගත්තොත් එක එක තියෙනවා එක එක ලීන් මැනේජ්මන්ට් වල පිලර්ස් තියෙනවා. දැන් අපි ගත්තොත් එමේ HR එකට වෙනවම පිලර් එකක් තියෙනවා. ටිකක් තියෙනවා ප්‍රොඩක්ෂන් එකට වෙනවම තියෙනවා RM එකට වෙනවම තියෙනවා මැෂින් පැත්තට වෙනවම තියෙනවා. ඒ වගේම 5S කියන්නේ එක ලීන් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකක්. එතකොට ආයතනය අපිට දෙනවා හැම කියන්නේ අපේ මේක ලොකු ආයතනයක්නේ සේවකයෝ අපි MS එක ගත්තොත් සාමාන්‍ය සේවකයෝ ලක්ෂයක් විතර තියෙන ආයතනයක්. අපේ මෙහි ලංකාවේ විතරක් ආයතන 18ක් තියෙනවා. ඉන්ටිමේට්ස් එකේ විතරක් ඔක්කොම 53ක් තියෙනවා ෆැක්ටරිස්. එතකොට මේ ෆැක්ටරිස් වලින් අපිට ග්‍රේඩින් එකක් දෙනවා. ලීන් මැනේජ්මන්ට් එකෙන් අපි කොහොමද ඉන්නේ කියලා. වසර දෙකකට පාරක් ඇවිල්ලා කැලිබ්‍රේට් කරලා බලනවා අපි මොන ලෙවල් එකේද ඉන්නේ කියලා. අපි මේ පාර හිටියොත් grade 1 එකේ ඊළඟ පාර grade 2 එකට යන්න ඕනේ. එතකොට බලනවා 5S තියනවාද? lean principles ක්‍රියාත්මක වෙනවද? lean විදියට වැඩ කරන්නේ. ඒක බලලා තමයි grade එක දෙන්නේ. හරි. ඒ කියන්නේ 5S කියන එක වෙනම පිලර් එකක්. main පිලර් එකක් අපේ. එතකොට ප්‍රභා ආයසරයක් අපෙන් අහනවා සේවක සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කොහොමද කටයුතු කෙරෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. සේවක සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් වෙනම නිලධාරියෙක් ඉන්නවා. සෞඛ්‍ය සහ ආරක්ෂණ නිලධාරිය කියලා කම්ප්ලයන්ස් ඔෆිසර් කෙනෙක් වෙනම ඉන්නවා. අපි සාමාන්‍යයෙන් අතරම අපි ගත්තොත් අර හයි එන්ඩ් බ්‍රෑන්ඩ්ස් වලටනේ කරන්නේ. අපි ගත්තොත් එහෙම මේ කියන්නේ Victoria's Secret, Nike, CK වගේ හොඳ බ්‍රෑන්ඩ්ස් වලට තමයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි අපේ කස්ටමර්ස්ලා. අතන මේවා හොඳ ප්‍රයිසස් ගණන් වැඩි ඒ වගේ හොඳ මේවානේ. එහෙම බලුවොත් ඒ වගේ ආයතන වලින් නිරන්තරයෙන් සොයා බලනවා අපි ආයතනයක සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හරියට තියාගෙනද මේ නිෂ්පාදනය කරන්න කියලා. දැන් හිතන්න අපි නිකන් පේමන්ට් එකෙන් ගිහිල්ලා ගන්න වඩුවක අපි බලන්නේ නැහැනේ මේක කවුද හැදුවේ කොහොම හැදුවේද කියලා. නමුත් පිටරටවල මිනිස්සු එමනේ මේ ලංකාවේ වගේ නෙමෙයි. කවුරු කෙනෙක් ඇවිල්ලා ඔය හරි ෆැක්ටරි එක භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ කවුරු ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගහලා දානවා අපෝ මේ වා ගන්න ඇඳුම මහලා තියෙන්නේ සේවකයන්ව මේ පීඩාවටපත් කළා මහා පැඳුමක් කියලා ඔන්න ආටිකල් ලෑල්ලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මුළු බිස්නස් එකම කඩා වැටෙනවා. කියන්නේ පිටරටවල එහෙමයි. ලංකාවේ වගේ නෙවෙයි. ලංකාවේ ලාභයට දෙනවා නම් ඕන දෙයක් ගන්න ඕනේ. මේ පිටරටවල එහෙම නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හරිම කන්සර්න්. හරිම සැලකිලිමත් අපි සෞඛ්‍ය ආරක්ෂාව හරියට ක්‍රියාත්මක කරන එක හරි වෙනම ඔෆිසර් කෙනෙක් දාලා වෙනම මෙයා කරනවා. මොකද නිරන්තර ඔඩිට්ස් වලට ලක් වෙනවා. අපේ කස්ටමර්ස්ලා 5ක් ඉන්නවනම් පහම අවුරුද්දට පාරක් ඇවිල්ලා බලනවා තියෙනවද කියලා. අපි හරිම මේ සෞඛ්‍ය ආරක්ෂණම හරියට කරන්නේ නැති වුණොත් අපිට ඒගොල්ලෝ ඕඩර් එක දෙන්නේ නැහැ. ඒක හරියටම බලන දෙයක්. සෞඛ්‍ය ආරක්ෂාව ගැන තමන දැනගන්න ඕනේ කියන්නේ ක්‍රියාත්මක කරන ආකාරය. එහෙම නේද? ඒකත් ඉතින් වෙනමම මේ තියෙන සෞඛ්‍ය ආරක්ෂාවට වෙනම පොලිසිස් වගේක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මැෂින් එකක් ක්‍රියාත්මක කරද්දි ඒකට ගන්න ආරක්ෂණ ක්‍රියාමාර්ග තියෙනවා. ඒ වණු ක්‍රියාත්මක කරනතර විතර වෙනම මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා. අන්නස්ලා ඉන්නවා 6 දෙනෙක්. ඒගොල්ලෝ නිරන්තරයෙන් මේක බලනවා. එතකොට health and safety officer නිරන්තරයෙන් ගිහිල්ලා බලනවා මේ දීලා තියෙන හිතන්නකෝ මොනවා හරි දැන් කට කෙනෙකුට කියලා ග්ලව්ස් එකක් දාලා තියනවාද ග්ලව්ස් එකක් දාලා තියනවා නම් ඒවා දාගෙන ඉන්නවද නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ තව තියෙනවා නියමස් කියලා. ඒ කියන්නේ යම්කිසි අනතුරක් වෙන්න ගියොත් ඔන්න මෙතන කවුරුද දකිනවා මෙතන තහඩු කැලලක් එළියට අවිල්ලා තියෙනවා. ඒකට ඒක වෙනවා කියලා අපි දෙනවා නියමස් කැප්චරින් කියලා. ඒක ගිහිල්ලා අපි දැනුම් දෙනවා මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා ඉස්සරහට කවුරු මේකෙන් හැප්පෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකට අපි ඇක්ෂන් එකකට අපි
ඒවා අපි රෙකෝඩ් කරනවා. බලලා ඊළඟ පාරේ ඒවා නොවෙන්න ක්‍රියාත්මක කරනවා. ඔය වගේ ලොකු ක්‍රියාවලියක් සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන්ුත් තියෙනවා. ඊට පස්සේ ඊළඟට ෆයර් ට්‍රේනින් ගැන එහෙම සේවකින් පුහුණු කිරීමක් සූදානම් කිරීමක් සිදු කරන අවශ්‍යයක් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ඉන්න වෙනමම ෆයර් ට්‍රේනින් කියන්නේ මාස 6කට පාරක් ෆයර් ට්‍රේනින් එකක් කොහොමද තියෙනවා. කියන්නේ සියලුම එම්ප්ලොයිස්ට ෆයර් ට්‍රේනින් එකක් දෙනවා. ඊට අමතරව අපේ ඉන්න ෆයර් ටීම් එකක්. හැම සෙක්ෂන් එකකින්ම එම්ප්ලොයිස්ලා කීප දෙනෙක් කරන ෆයර් ටීම් එකක් සහ ප්‍රථමාධාර ටීම් එකක් ඉන්නවා. ඒ කියන්නේ ෆස්ට් ඒඩ් ටීම් එකක් ඉන්නවා. ඊට පස්සේ හැම වෙලාවෙම දැන් අපි කියලානේ තියෙන අපි උපදෙස් දීලානේ තියෙන්නේ. ෆයර් එකක් ඇති වුනහම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඕගොල්ලෝ එළියට යන්න ඕනේ. විනාඩි 2ක් ඇතුළත එළියට යන්න ඕනේ. එළියට ගිහලා මේ තැන් වල ඉන්න ඕනේ කියලා. සමහරවිට ඉතින් ඔය විගණන වලින් ඔඩිට් වලින් ආවම හිටපු ගමන් මේ කවුද අපේ එනේ විගණකවරයා වුණත් ටක් ගාලා ගහනවා බෙල් එක. ෆයර් ඇලාම් එක. ඇත්තටම මේක ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. කට්ටිය එළියට යනවද කියලා බලන්න. ඒ වගේ කියන්නේ ඔඩිටින් සයිඩ් එකේදී පවා ඒක චෙක් කරනවා නේද? ඔඩිටින් සයිඩ් එකේ පවා චෙක් කරනවා. බෙල් එක ගහලා බලන්න. ඔඩිටින් එකේ කියන නැතුව කට්ටිය ඉන්නවනම් කම්ප්ලයින්ස් ඔඩිටින් එක. ඔව්. ඒවා බලනවා. අනිත් එක ෆුඩ් උනත් ඩේලි චෙක් කරනවා. සාම්පල් එකක් තියාගන්න අපි සාමාන්‍යයෙන් දවස් 3ක් විතර යනකම් මොනවාද පොයිසන් එකක් වුණොත් බලන්න එපා. හැම ෆුඩ් එකක් හදනම සාම්පල් එකක් ගන්නවා. සාම්පල් එක තියාගන්නවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අනිත් එක අපේ මේ කියන්නේ සමහර මෙහෙම දැන් ඔය තියෙන ඕගොල්ලෝ දන්නවා GMP කියලා සර්ටිෆිකේට් එකක් තියෙනවා. food manufacturing products process. එතකොට දැන් අපේ කැන්ටින් එකක් තියෙනවා GMP. දැන් සමහර මේ කස්ටමර්ස්ලා ඉන්නවා GMP කැන්ටින් එකට නැත්තම් ඕඩර් එක දෙන්නේ. Nike වගේ ගත්තොත් එහෙම. අන්න ඒ වගේ process වලිනුත් අපි සෞඛ්‍ය ආරක්ෂාව ගැන බලලා තියෙනවා. ෆයර් සේෆ්ටි ට්‍රේනින් තියෙනවා. අර ෆයර් ටීම් එකක් ඉන්නවා. ඒ වගේම ෆයර් ට්‍රේනින්ග්ස් උත් අපි කරනවා. ඒකට වෙනම ඉන්නවා මේ අපි ට්‍රේනර්ස්ලා වගේ කියන්නේ. ඉන්ටර්නල් ට්‍රේනර්ස්ලා නෙමෙයි. එළියෙන් ගෙන්නනවා 6 months වලට වගේ පාරක් ගෙන්නලා ෆයර් ට්‍රේනින්ග්ස් කරනවා. සර්ටිෆිකේට් දෙනවා ට්‍රේනින් එකට ගියාම. මමත් ඉඳලා තියෙනවා. තාම මොනවද දැනගන්න තියෙනවද අපි නැත්නම් ඉවර කරමු. ඔව්. කාලය ගොඩක් ඉක්ම ගිහිල්ලා තියෙන හින්දා ළමයි අපි අද ක්ලාස් එක මෙතනින් නවත්තමු. හරි. මේ අවසාන වශයෙන් කියන්න ඕනේ. ඔව්. මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ගන්න ඇති කියලා නේ. ඔව් විශේෂයෙන් මම හිතන්නේ දැන් මේ ළමයින්ට මේ ෆීල්ඩ් එකට ඇත්තටම ගිහලා ඒ දේවල් දැකලා ගන්න බැරි වෙච්ච ගොඩක් අත්දැකීමක් ක්ලාස් රූම් එක හරහා යාට ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා බලාපොරොත්තු වෙනවා. චාකිස එයාගේ වටිනා පැය දෙකක් විතර වෙන් කරා ඔයාට මේ සෙෂන් එක කරන්න. ඉතින් සර් අපි බොහොම ස්තුතිවන්ත වෙමු මේකට. හරි ඔයගොල්ලන්ට එහෙනම් අපි මෙතනින් ක්ලාස් එක නවත්තමු. මම රෙකෝඩින් ඔෆ් කරනවා මෙන්න. හරි ඕකේ.